අයිබෝන් දරුවනේ අදත් අපි මේ සූදානම් වෙන්නේ සිප්සෙවන අධ්‍යාපන ආයතනයේ මගින් මේ පවත්වාගෙන යන ලබන සිංහල පන්තියත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. එතකොට අද දිනේ අපි සූදානම් වෙන්නේ අපි කලින් දවසකත් කතා කරා වගේම සිංහල විෂය අදාළ කොටස් ටික සම්පූර්ණ කරගෙන ගිය වාරේ ඊට කලින් වාරේ කියන්නේ පළමු වාරේ සහ දෙවෙනි වාරේ යම්කිසි අතපසුවීම් තිබුණා නම් ඒ අතපසුවීනුත් හදාගෙන කොහොමද අපි මේ විෂය අඩුපාඩු ටික හදාගෙන තුන්වෙනි වාරට දාල වැඩ කොටසත් එකතු කරගෙන අපි කොහොමද අපේ 9 වසර දාල විෂය කොටස් ටික සම්පූර්ණ කරගන්න කියලා තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි පළවෙනි වාරයට සඳහා පාඩම් 6ක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි වාරය සඳහා. එතකොට දෙවෙනි වාරය කියන්නේ 1 ඉඳලා 6 1 සිට 6 වෙනි පාඩම දක්වා පළමු වාරයේ පාඩම් ටික අපි සාකච්ඡා කරා. ඒතර පාඩම් 7ක් එතනට එනවා. ඊළාට 7 වෙනි පාඩමේ ඉඳලා 13 වෙනි පාඩම දක්වා 7 වෙනි පාඩමේ ඉඳලා 13 වෙනි පාඩම දක්වා අපි දන්නවා දෙවෙනි වාරයට අදාළ පාඩම් ටික. ඒ වගේම 13 ඉඳලා 20 වෙනි පාඩම දක්වා තුන්වෙනි වාරේ පාඩම් ටික අපි මෙන්න මේ කොටස් ටික අපි සාකච්ඡා කරලා තියෙනවා බොහෝ යම් කොටස් කීපයක් තියෙනවා මේ පහුගිය තාලේ ඇතුනේ යම් ප්‍රශ්නත් එක්ක ඇති වෙච්ච කාරණා ටික. නමුත් අපි ඒ මොන අපහසුතාවක් මොන බාධකාවක් අපි යම් වැඩි කොටසක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපිට පහසුයි තෙවන වාරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න පළමු වාරයේ පොඩි කොටස් ටිකක් එකතු කරගෙන අපි දෙවෙනි වාරයේ වැඩ ටික සාකච්ඡා කරගන්නට ඕන. එතකොට ඔයගොල්ලොන්ට තුන්වෙනි වාරේ තියෙන කොටස් වලට යන්න කලින් අපි දැන් බොහොම කාලෙකින් මේ හමු වෙච්ච නිසා මම හිතනවා අපි පාඩම් ටික පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි නිකන් එකපාරට නිකන් මෙහෙම පහත් වුණාට වඩා පාඩම් වලට අපි විෂය කොටස් වලට අපි දන්නවා. එතකොට දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ පාඩම් ටික පසු කරලා කියලා. ඒතර ඔයගොල්ලෝ මතක් කරගන්න ඕගොල්ලෝගේ අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩම මතකද? ඔයගොල්ලොන්ට පළවෙනි පාඩම මතකද? මොකද පළවෙනි පාඩම ශ්‍රී පාදය වැන්ද වූ හැටි. ඔබ 6 වසර 7 වසර 8 වසර මේ දැන් 9 වසරේ මේ ශ්‍රේණි 4දෙම ඔයගොල්ලෝ ජනකතා කියන මාතෘකාව යටතේ ජනකතා ඉගෙන ගත්තා. අපි ඒක සාකච්ඡා කරලා තියෙනවා. ඒතකොට පළවෙනි පාඩම අපි දැක්කා ජනකතාවක් තිබුණේ ශ්‍රී පාදය වැන්ද වූ හැටි කියලා. ඊළඟට අපි කතා කරා ඒ පාඩම තුලම ව්‍යාකරණ ප්‍රවේශන දාලා කොටසක් සාම්ප්‍රදායික භාෂා යෙදුම් නැත්නම් භාෂා ප්‍රයෝග කියලා අපි උතන ගන්න එක සාම්ප්‍රදායික භාෂා. ඒ පාඩම තුල අපි ওই ටික සාකච්ඡා කරලා තින්නේ අභ්‍යාස කරා නිබන්ධන වල උත්තර ලිව්වා මේ ඔක්කොම අපි දැන් කරලා තියෙන්නේ බහුතරයක්. තව ගොඩක් වැඩ කරලා තියෙන්නේ. අපි දෙවෙනි පාඩම කතා කරා දෙවෙනි පාඩම පද්‍ය පන්තියක් තිබුණේ. දෙවෙනි පාඩම ඔබ මතක් වෙනවනම් ලපසේ සඳ විලසේ කියන පාඩම. ඒ පාඩමේ විසන්තර ජාතක කාවේන කවි ටිකක් තිබුණා. ඔබ ඒ සියලුම කවි ටික පාඩම් කරලා තියෙන්නේ මේ වෙනකොට. ඔක්කොම කවි ටික පාඩම් කරලා තියෙන්නේ. ඔබ කල යුත්තේ මේ මොන ප්‍රශ්න ආවත් මොන ගැටලු ආවත් ඔබ මේ නැවතේ අතපසුවීම් තියෙනවා නම් ඒ කවි ටිකේ අමතපසුවීම් තියෙනවා නම් පාඩම් අමතක වීම තියෙනවා නම් ඒව නැවත පාඩම් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මින් ඉදිරියට මේ වැඩ ටික අපි කොහොම හරි කරගෙන යන්නට අවශ්‍ය නිසා. ඒතර අපි ඒකේ සාකච්ඡා කරගත්ත ව්‍යාකරණ මාතෘකාවක් ඔයගොල්ලන්ට මතක නම් සමානාර්ථ පද සහ විරුද්ධාර්ථ පද කියලා. අපේ තුන්වෙනි ව්‍යාකරණ තුන්වෙනි අපේ පාඩම තුන්වෙනි මාතෘකාව උනේ අපේ පාඩම් මාතෘකාව උනේ දේශනාර්ථනේ සලකුණ කියන මාතෘකාව. අපි ඒකෙදී හඳුනාගත්තේ නාට්‍යකරුවෙක් පිළිබඳව. ඒක අපි සාකච්ඡා කරා මාතෘකාව අපි කතා කරලා තියෙනවා තුන්වෙනි පාඩම. ඒකේ අපි කතා කරා යුගල පද බහුවර්ථ බහුවිධ මාධ්‍ය භාවිත පිළිබඳව අපේ පාඩම තුල සාකච්ඡා කරලා තියෙනවා. අපි හතරවෙනි පාඩම උනේ ස්ටීවන් හොකින් කියන විද්‍යාඥයා පිළිබඳව අපි සාකච්ඡා කරා. අපි කතා කරලා තියෙන්නේ ඔහු පිළිබඳවත් අපි
අපි ওই මාතෘකා දෙකෙන්ම අපි රචනා ලියන්න සූදානම් වුණා. ඔයගොල්ලෝ මතක නම් අපි ඒවා හොඳින් කතා කරලා තියෙනවා. හතරවෙනි පාඩම ස්ටීවන් හොකින්. ඒකේ ඊට අමතරව අක්ෂර මාලාව ව්‍යාකරණ කොටසක් විතර අපි ඒකේ සාකච්ඡා කරලා තිබුණා. අක්ෂර මාලාවට අමතරව ඒ අක්ෂර මාලාව තුල අන්තර්ගත ස්ථානීය වර්ගීකරණ නැත්තම් අක්ෂර උපදින ස්ථානයේ අනුව අක්ෂර මාලාවේ වර්ගීකරණය උච්චාරණ ඉදිරිය පද්ධතිය අනුව අක්ෂර මාලාවේ වර්ගීකරණයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. තුන්වෙනි හතරවෙනි පාඩම විදිහට. අපි පස්වෙනි පාඩම් බවට පත් උනේ ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති පස්වෙනි පාඩම මේ විදිහට අපි හතරවෙනි පාඩමේ අපි දැක්ක අර ස්ථානීය වර්ගීකරණයේ යටතේ විවිධ කාරණා පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන් වුණා ඒ කියන කාරණා ටික. එතකොට පස්වෙනි පාඩම, හයවෙනි පාඩම, හත්වෙනි පාඩම, 8, 9, 10, 11, 12, 13 මෙන්න මේ පාඩම් ටික අපි එකින් එක බලාගෙන ගියොත් අපිට පේනවා අපි ওই පාඩම් ටික සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම 12 13 පාඩම් දෙකේ යම් අතපසින් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි පන්ති සාකච්ඡා කරාට අපිට බැරුණා නිබන්ධන ටිකට අභ්‍යාස ටික සපයා ගන්න, උත්තර ටික සපයා ගන්න. මොකද අර පැවති කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක. නමුත් අපි ඒකෙත් ඔයගොල්ලෝ ගාව නිබන්ධන තියෙන දැනට ලැබිලා තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරමු ඉදිරියේදී ලැබෙන අවස්ථාවත් එක්ක. ඊළාට අපි දැන් ගත්තොත් අපි 14 වෙනි පාඩම තමයි අපේ තුන්වෙනි වාරයේ පාඩම් බවට පත් වෙන්නේ. පළවෙනි පාඩම් බවට පත් වෙන්නේ. ඔයාලට මතකයිද පාඩමේ නම? ඔව්. පාඩම මතක් කරගන්නට අවශ්‍යයි. එතකොට අපි ගත්තොත් එහෙම ඒ සාහිත්‍ය කොටස් ටික. දැන් ওই කතා කරේ සාහිත්‍ය පාඩම් ටිකයි, ව්‍යාකරණ පාඩම් ටිකයි. මේකෙදී අපි ගත්තොත් සාහිත්‍ය පාඩම් ටික අපි වෙනෙන්ම සාකච්ඡා කරගෙන යනවා. ඊළඟට ව්‍යාකරණ මාතෘකා ටික ගත්තොත් අපි ව්‍යාකරණත් ඒ විදිහටම සාකච්ඡා කරමින් යනවා. ඔයගොල්ලෝ දන්නවා අපි ව්‍යාකරණ සාකච්ඡා කරන රටාවක් තියෙන ව්‍යාකරණ සටහන් පොතක් වෙනම යනවා අභ්‍යාස සටහන් පොතක්. ඊට අමතරව අපි නිබන්ධනය තුල වෙනම ව්‍යාකරණ ටික ඒකට අදාළ අභ්‍යාස ටිකක් වෙනමත් කරනවා. මේ ටික මේ දෙකේම එකතුවක් තමයි අපේ ව්‍යාකරණ කොටස බවට පත් වෙන්නේ. ඊට ප්‍රායෝගික ලේඛන අපි සාකච්ඡා කරමින් යනවා. පන්ති තුල අපි කතා කරනවා අපි ඒක සාකච්ඡා කරගන්නට ඕන කලින් දවස් කතා කරා වගේ රචනාවත් අපි විදිහටම සාකච්ඡා කරගන්නට ඕන. ඒ වගේම කවි ටිකත් අපි සාකච්ඡා කරගැනීමේ අවස්ථාවේ තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ 15 වෙනි පාඩම 15 15 වෙනි පාඩම අපි ගත්තොත් 15 වෙනි පාඩමේ 14 වෙනි පාඩම ඔයගොල්ලන්ට අදාළ පාඩම 14 වෙනි පාඩමනේ 14 වෙනි පාඩම අපේ අවධානයට ගත්තොත් එහෙම පාඩම් අංක 14 ඒකේ අපිට කරන්න තියෙන අභ්‍යාස ටිකක් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් 14 වෙනි පාඩමේ පොඩ්ඩක් ඉන්න 14 ඔයගොල්ලන්ට මම අපි අපේ කලින් WhatsApp group එක ඔස්සේත් මම ඔයගොල්ලන්ට පොඩි අභ්‍යාසයක් එකතු කරලා ඇති මේ කටින පූජෝත්සවය කියන මාතෘකාව යටතේ අපි සාකච්ඡා කළ යුතු කාරණා ටිකක් තියෙනවා. ඒකෙදී මේ ඔයගොල්ලෝ දැන් මම විශ්වාස කරනවා හොඳට මේ පාඩම කියව ගන්නට ඕන. මේ පාඩම අපි මාතෘකා කරන්නට ඕන. මාතෘකා කරලා නැති අය මාතෘකා කරන්නට අවශ්‍යයි. මාතෘකා කරගන්නට ඕන. සමහර වෙලාවට ඔයගොල්ලෝ ඒ කටින පූජෝත්සවය දැන් අපිට ඔයගොල්ලෝ දැන් මේ වෙනදා වගේ වුණා නම් ඔයගොල්ලන්ට මේක ප්‍රායෝගිකව අත්විඳින්නට තිබ්බ මේ කටින පූජෝත්සවය අපි වෙනදා නම් 9 වසරේ පන්ති කරද්දී අපේ ළමයි සම්බන්ධ කරනවා කටින පූජ්‍යෝත්සවයත් එක්ක පන්සලේ තියෙන. නමුත් මේ පාර මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක අපිට ඒක කරගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ පන්සල තුලත් දැන් ඒක පොඩ්ඩක් කරන්න එපා කියන මට්ටමට අවිල්ලා තින්නේ. බොහොම කෙටියෙන් අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් කරන්න කියලා තියෙන්නේ. කොහොම නමුත් අපි වෙනදා වගේ නැතුණත් අපි කොහොම හරි ඉගෙන ගන්න ඕන නිසා අපි මේ කටින පූජ්‍යෝත්සව පිළිබඳව කතා කරන්න ඕනේ. ඒක ඕගොල්ලෝගේ තුන්වෙනි වාරයේ පළවෙනි පාඩම. ඒ පාඩම පිළිබඳව ඔබට අවබෝධයක් අවබෝධයක් ඉතුරු ගන්න ඕන. ඔබට පුළුවන් වෙන්නට ඕන ඒ කොහොමද අපි මේ කොහොමද මේ කටින පූජෝත්සවය කියන කටින පූජෝත්සවය කියලා කියන අපි හොඳ අපේ බෞද්ධ ප්‍රධාන උත්සවයක් කටින පූජෝත්සවය වැඩිම අනුසස් නැත්නම් අනුසස් තියෙන උත්සවයක් විදිහට අපි සැලකනවා කටින පූජෝත්සවය. ඒ පිළිබඳව සටහනක් නැත්නම් ඒ පිළිබඳව අවබෝධයක් ඔබට ගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ 14 වෙනි පාඩම පිළිබඳව අදහසක් එකතු කරගත්තාම 14 වෙනි පාඩමේ ඒ පිළිබඳව තමයි විස්තරයක් තියෙන්නේ කටින පූජෝත්සවය ආරම්භයේ ඉඳලා
වර්තමානයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා ටික ඒකේ සාකච්ඡා කරමු. ඒක නිසා කටින පූජ්‍යස්වයේ කියන මාතෘකාව පිළිබඳව ඒ පාඩමේ තියෙන පාඩමේ අන්තර්ගතය පිළිබඳව ඔබ විමසීමට ලක් කරන්න ඕන. ඔබ විමසනකොට ඔයගොල්ලෝ මතක තිබා ගන්නට අවශ්‍යයි ওই පාඩමේ තියෙන හැම ඡේදයකටම ඔබ වගේ දරුවනේ ඔබ අනිවාර්යයෙන්ම මාතෘකාවක් හොයන්නට ඕන. මේ වෙනකොට අපි සමහර වෙලාවට කරලත් තියෙනවා ඒක. එතකොට හැම ඡේදයකටම මාතෘකාවක් හොයන්න ඕන. කොහොමද අපි මාතෘකා හොයන්නේ කියලා අපි කලිනුත් පාඩම් වලදී ඔක සාකච්ඡා කරලා තියෙනවා. මාතෘකාවක් හොයාගැනීමේ හැකියාව අපිට තියෙනවා. මොකද මේ මාතෘකාව තුලින් තමයි අපිට පාඩමට ප්‍රවේශයක් පාඩමේ තියෙන එක එක කාරණාවලට වෙන වෙනම ප්‍රවේශයක් ගන්න වෙන්නේ. දැන් හැඳින්වීම අපි කතා කරලා තියෙනවා. මේකේ මාතෘකට අපි සාකච්ඡා කරලා තියෙනවා. මම ඒක නැවත මතක් කරේ ඔබට. එතකොට මේකෙදී මේ ඔය හැඳින්වීම ඊට පස්සේ කොහොමද කටිනයක් ආරම්භ වෙන්නේ කොහොමද ඒ කියන කාරණා කටින පූජ්‍යස්වයක් කොහොමද අපේ මේ බෞද්ධයන් නැත්නම් බෞද්ධ සංස්කෘතිය දෙක තුනේ කොහොමද මේ උත්සවය පිළිබඳව කියන සාකච්ඡාවක් පාඩම තුල තියෙනවා. ඔබට මතක් වෙනවා නම් මේ කටින කියලා කියන්නේ තද බව නැත්නම් රළු බව නැත්නම් ඒකේ අර ගැඹුරු බව තමයි මේකෙන් කියන්නේ. එතකොට ඒ පිළිබඳ හැඳින්වීම පාඩමේ ආරම්භය තිබුණා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම එතනින් එහාට කටිනේ ආරම්භුනේ කොහොමද මුල් කාලේ කොහොමද මේ ප්‍රවේශය ගත්තේ කියන කාරණා පාඩම තුල සාකච්ඡා කරලා. ඔබ එකින් එක ඒක දැන් මතක තබා ගන්න මේ අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා අලුතින් මේ විෂයට අපිත් එක්ක සම්බන්ධ වෙලා විෂයට නෙමෙයි අලුතින් මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ මේ පාඩමේ සෑම ඡේදයකටම උත්සාහ කරන්නට අවශ්‍යයි මාතෘකාවක් හදාගන්න. හැඳින්වීම පළවෙනි ඡේදයේ මාතෘකා හැඳින්වීමක් ඔයගොල්ලන්ට තියෙන පාඩමේ ඒකට ඒ හැඳින්වීම තුල අන්තර්ගතයේ ඊළඟට ඔයගොල්ලෝ මතක තබා ගන්න ඕන. මොනවද හැඳින්වීමට ආවේ පාඩම තුල? අපි කතා කරලා තියෙන අයට නෙමෙයි මම කියන්නේ අලුතින් මේකට එක්ක සම්බන්ධ වෙන අයට. ඊළඟට අපි පළවෙනි ඡේදය ගත්තොත් දැන් පළවෙනි ඡේදය තියෙන ඔයගොල්ලන්ට පේනවා මේ කඩන පින්කම සිදු කරන්නේ වස් කාලය කේන්ද්‍ර කරගෙන ඔක අපි දන්නවා. දැන් ඒ ටිකට තියෙනවා ඒකේ විස්තරයක්. ওই විස්තරයට අදාළව අපිට පුළුවන් වෙන්නට ඕන කෙටි මාතෘකාවක් හදාගන්න. එතකොට තමයි මේ ඔබට මේ රචනා ස්වභාවය රචනාමය ස්වභාවයේ මෙවැනි පාඩම් අපිට හොඳට අවබෝධ කරගැනීම නැත්තම් හොඳට ග්‍රහණය කරගැනීම හැකියාව තියෙන්නේ ඕකට. නැත්තම් අපි ඕක නිකන් එකපාරක් පාඩම කියවලා ගත්තත් දෙවපාරක් කියව ගත්තත් අපිට අර අවශ්‍ය කරන කාරණාවලට තර්කානුකූලව යන කාරණාවලට යන්න බෑ. ඒතකොට අපි කරන්නට ඕන ඡේදෙන් ඡේදයට මාතෘකාවල් ලියලා ඒ මාතෘකාව තුල අන්තර්ගත මොනවද කියලා පාඩමාශ්‍රයෙන් නැවත සිහි ගන්නවා ගන්න. එතකොට අපිට පුළුවන් මේක හොඳින් පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් නැත්නම් පාඩමේ සඳහන් වන කාරණා පිළිබඳ හොඳ අදහසක් අපිට එකතු කරගැනීමේ හැකියාව තියෙන එක තමයි ඔබ කළ යුත්තේ. දැන් සමහරලාට ඔයගොල්ලෝ සටහන් ලියන්නත් සූදානම් වෙලා ඉන්නවා. මට පේන සමහර සටහන් ලියන්නත් සූදානම් වෙලා ඉන්නවා. කොහොම නමුත් සටහන් වලට වඩා දරුවනේ දැන් මේකේ වැදගත්කම තියෙන්නේ අපි මේ පන්තියක් තුල සටහන් ලියලා ඒ යන ක්‍රමයකට වඩා ඊට වඩා වෙනස් තාක්ෂණ ඔස්සේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර මේ සම්බන්ධ වෙලා ඉන්න ක්‍රමය තුල අපි අඩු කාල සීමාවක් තුල උපරිම දෙයක් එකතු කර ගන්නට ඕන. අඩු කාල සීමාව තුල උපරිම දෙයක්. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ අපි කතා කරන දේවල් නැවත ඔයගොල්ලන්ට අපගේ වෙබ්සයිට් එකට ඇවිල්ලා නැවත වරක් දෙවරක් මේක පිළිබඳව යම්කිසි අදහසක් නැත්නම් මේ සටහනක් පිළිබඳව නැත්නම් අපේ මේ දේශනයක් පිළිබඳව යම්කිසි අදහසක් ඔයගොල්ලන්ට ඒක අහලා නැවත හදාගැනීමේ හැකියාව තියෙන. ඒක නිසා සටහන් වලට වඩා අපිට ලැබිලා තියෙන ඊටාම අඩු කාල සීමාව තුල අපි උත්සාහ කරන්නට අවශ්‍යයි කොහොමද මේ සම්පූර්ණයෙන්ම මේ කාරණා ටික වැඩිමනක් කාරණා ප්‍රමාණයක් විෂය කාරණාට අදාළ වැඩිමනක් කාරණා ප්‍රමාණයක් මතක තබා ගන්න කියලා. ඒක නිසා අපිට අදාළ පළවෙනි ව්‍යාකරණ මාතෘකාව තියෙනවා තුන්වෙනි වාරයේ. ඒ තමයි අපි එදා සාකච්ඡා කරා පොඩි කොටසක් ක්‍රියාපද. එදා කතා කර ටික ඔන්න දැන් මතක් කරගන්නට ඕන. ක්‍රියාපද කියන මාතෘකාව. ඒක අපි කතා කරා. දැන් ඔයගොල්ලෝ කලින් දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අයට හොඳට මතක් වෙනවා. දැන් ක්‍රියාපද පිළිබඳව අපි යම්කිසි වර්ගීකරණයක් කරා. කොහොමද ක්‍රියාපද පටන් ගන්න කොහෙන්ද ආවේ කියලා. එතකොට ඔයගොල්ලෝ හඳුනාගත්ත 6 වසරේත් ඔයගොල්ලෝ ක්‍රියාපද ඉගෙන ගත්ත කියලා අපි එදා කතා කරා. 7 වසරේත් ඉගෙන ගත්ත කියලා කතා කරා. 8 වසරේත් ඉගෙන ගත්ත කියලා කතා කරා. 9 වසරේත් දැන් අපි අපිට දාලා කොටස දැන් කතා කරන්න හදන්නේ. දැන් 9 වසරේ ඔයගොල්ලෝ විෂය නිර්දේශයේ ඔයගොල්ලන්ට දාලා ව්‍යාකරණ කොටස තමයි අපි මේ අද දිනේ සාකච්ඡා කරගන්න හදන්නේ. එතකොට මේකෙදී අපි මතක තබා ගන්න ඕන මම එදත් කිව්වා මේ 6 දී කතා කරපු ටික 7 දී කතා කරපු ටික 8 දී කතා කරපු ටිකත් අපිට අවශ්‍ය කරනවා 9 වසරේදීත්. හේතුව තමයි ඔයි සමහර වෙලාවට අපෙන් අහන්නේ මේ ක්‍රියාපද අපිට දැන් 9 වසර දාලා ක්‍රියාපද දෙක විතරක් නෙවෙයි. ඊට වඩා එහා දේවල් අහන්න පුළුවන්. ඊට කලින් ඉගෙනගත් දේවල් අහනවා.
මොකද මම එදා කිව්වනේ එක ශ්‍රේණිය ඉඳලා පහ ශ්‍රේණිය දක්වා එක ජාතික විභාගයක්, 6 ශ්‍රේණිය ඉඳලා 11 ශ්‍රේණිය දක්වා සාමාන්‍ය පෙළෙන් තමයි ජාතික විභාගය. ඒතකොට මේ විෂය කාරණා 6 වසර ඉඳලා 11 වසර දක්වා තියෙන මේ හැම එකක්ම අපි හොඳට පරිශීලනය කරලා තියාගන්නවා. අතපසු කරන්නේ නැතිව. ඒකයි මං කිව්වේ නිකන් ආවට ගියාට මේ කාලය දික් කසන්න ඕන නිසා නෙවෙයි ඔයගොල්ලෝ 6 වසර 7 වසර මෙහෙම යන්නේ. ඔබට ඒ කාල සීමාව තුළ ඉගෙන ගන්න කාරණා ටිකක් තියෙනවා. ඒතර ඒකට අදාළ ටික ඉගෙනගෙන තියෙනවා. දැන් 6 වසර අපි ඉගෙන ගත්ත ඔයගොල්ලෝ මතක ඇති 6 වසර ඉගෙන ගත්ත ක්‍රියාපද වලට අදාළ කාරණා ටික ඉගෙන ගත්ත ඔයගොල්ලෝ 6 වසරේ මතක් වෙනවා ඔයගොල්ලන්ට. ওই කාල ભેදේ පුරුෂ ભેදේ වගේ දේවල් ටික. ඊට 7 වසර ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ව්‍යාකරණ වලදී ක්‍රියාපද වර්ග දෙකක් 8 වසරේ දෙකක් ඉගෙන ගත්තා. දැන් 9 වසරේ දෙකක් ඉගෙන ගන්න. ඔක්කොම ක්‍රියාපද වර්ග කීයක්ද? ඔක්කොම ක්‍රියාපද වර්ග අපිට 9 වසර වෙනකොට අනිවාර්යයෙන්ම 6ක් පුළුවන් වෙන්නට ඕන. ක්‍රියාපද වර්ග 6ක් අපිට පුළුවන් වෙන්න ඕන 9 වසර වෙද්දී 7 2යි 8 2යි 9 2යි. මේකේ අපි එකපාර මෙහෙම කතා කරන්නේ අපි ඔයාලට මතකයි මේ අපි වර්ග කිරීමක් කරලා මේ වර්ග කිරීමත් එක්කම මතක තබා ගන්නවා මම ඉතාම ඉක්මනින් නැවත මතක් කරන්නම්. අපි දැක්ක අපේ භාෂාව තුළ ප්‍රධාන පද වර්ග 4ක් අපි සාකච්ඡා කරලා ගත්ත අපි එදා ප්‍රධාන පද වර්ග 4ක් විදිහට මේක වර්ග කිරීමක් පමණයි. ඔයගොල්ලෝ දන්නවා අපි එක වර්ග කිරීමක් තමයි නාමපද කියන වර්ග කිරීම. නාමපද කියලා පද වර්ගයක් අපේ ප්‍රධාන පද වර්ගයක් විදිහට අපි සාකච්ඡා කරගන්නවා. ඊළඟට අපේ තියෙනවා ක්‍රියාපද කියලා පද වර්ගයක්. අපි මේ කතා කරන්නේ පද වර්ගය අපි එදා කතා කරා. ඊළඟට නිපාත පද කියලා පද වර්ගයක් අපි භාෂාව තුළ වෙන පද වර්ගයක් අපි හඳුනා ගන්නවා. මේ පද වර්ග තුන නම් ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න වෙන පද විදිහට. නමුත් තවත් එක කොටසක් මේක එකතු කරමින් උපසර්ග කියලා පද වර්ගිකුත් අපි පද විදිහට වෙනම හඳුනා ගන්නවා. පද විදිහට හඳුනා ගන්න සමහර දැන් ඒකට හිතෙන්න පුළුවන් උපසර්ග භාවිතා වෙන්නේ වෙනම පද විදිහට නෙවෙයි නෑ වෙනම පද විදිහට නෑ. නමුත් ඒක පද වර්ගයක් වෙනවා. ඒකෝල අපේ භාෂාවේ නාමපද ක්‍රියාපද නිපාත පද කියලා ප්‍රධාන වර්ග කිරීමක් තුල ප්‍රධාන පද වර්ග 4ක්. නාමපද ක්‍රියාපද නිපාත පද උපසර්ග පද කියලා වර්ග කිරීමක් තියෙනවා. මේ ටික අපි එදා කතා කරා. ඔයගොල්ලෝ මතක තබා ගන්න අවශ්‍යයි. මෙහෙම වර්ග. මේකෙන් අපි මම කිව්වා එදා කතා කරනකොට මෙන්න මේ ක්‍රියාපද පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලාත් අපි සාකච්ඡා කරා ඉතින්. ඔයගොල්ලෝ මතක් කරගන්න ටක් ගාලා. මොකද්ද ක්‍රියාපදයක් කියලා කියන්නේ? ක්‍රියාපදයක් කියලා කියන්නේ මොනවද? මොන බලමු. ටක් ගාලා ක්‍රියාපදයක් කියලා කිව්වේ මේ නිර්වචනේ මං කිව්ව මොකද්ද? ඔයගොල්ලෝට 6 වසරේත් මේ නිර්වචනය අවශ්‍ය කරා. 7 වසරේදීත් අවශ්‍ය වුණා. 8 වසරේදීත් අවශ්‍ය වුණා. දැන් 9 වසරේදීත් ඔයගොල්ලන්ට මේ ව්‍යාකරණ මාතෘකාව තුල මේ නිර්වචනේ ඕන. ඒක නිසා නැවත මතක් කරනවා අපි එදා මතක් කර විදිහටම ක්‍රියාපදයක් කියලා කියන්නේ දරුවනේ මොකද්ද? කිරීමක් ඊළඟට සිදුවීමක් ඊළඟට විඳීමක් හංගවන පද. පැහැදිලිද? පැහැදිලි. ඔන්න බලන්න අපේ භාෂාවේ ප්‍රධාන පද වර්ග 4යි නාමපද ක්‍රියාපද නිපාත උත්සර්ග පද. මේකෙන් අපි අද කතා කරන්නේ ක්‍රියාපද පිළිබඳව. ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා මෙතන නිර්වචනයේ තියෙනවා. මොකද්ද කවුරුත් එක්ක කියන්න බලන්න ක්‍රියාපදයක්. ඔයගොල්ලෝ ඔබටම කියා ගන්න શબ્ද අඩුවේ. කිරීමක් සිදුවීමක් විඳීමක්. මේක ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ. එදත් කතා කරන්නේ එදත් කතා කරනවා තව දවසක අයිත් කතා කරනවා මේක. ඕගොල්ලෝ 10 දිත් මේක කතා කරනවා. කොච්චර කතා කරත් දන්නේ අපිට මේක මතක නැත්තම්. ඒතර අපි මේක මතක තබා ගන්නවා. කොහොමද මතක තබා ගන්න? ලේසි. කිරීමක්, සිදුවීමක්, විඳීමක්. ඔක තමයි ක්‍රියා මේ වර්ග තුනට අයත් ඒවා තමයි ක්‍රියාපද කියලා කියන්නේ. දැන් සමහරලාට විඳීමක් කියන එක ඕනනම් දැනීමක් කියලා සමහර අවස්ථාවල නිර්වචනය කරනවා. නමුත් මම විඳීමක් කියන එක වඩා හොඳයි. කිරීමක් කියලා කියන්නේ මොකද්ද එතකොට? කිරීමක් කියලා කියන්නේ කරන එක. කරන දේවල් ක්‍රියාපද. ඊළඟට අපි ගත්තොත් එහෙම සිදුවීමක් සිදුවෙන දේවලුත් ක්‍රියාපද තියෙනවා. දැන් කිරීමක් කියලා එකක් දුවනවා, පනිනවා, නටනවා, ඒවා කවුරු හරි කරනවා. ඒවා කරන දේවල්නේ. අන්න කරන දේවලුත් ක්‍රියාපද. ඊළඟට ක්‍රියාපද වෙනවා සිදුවන දේවලුත්. මොනවද සිදුවන දේවල්? පෙරලෙනවා, සෙලවෙනවා, පාවෙනවා, හමනවා. මේ ඔක්කොම සිදුවෙන ඒවා. මේ සිදුවෙනවා. ඒතකොට මේ සිදුවෙන දේවලුත් මොනවද? ඒවත් ක්‍රියා. ඊළඟට තව එකක් තියෙනවා විඳීමක් හංගවන ඒවත් ක්‍රියාපදලු. විඳීමක් හංගවන ඒවා. අපි දැන් කතා කරගෙන පොඩ්ඩක් මතක් කරගන්න. මොනවද විඳීමක් හංගවන්නේ? රිදෙයි නේද? රස්නෙයි, උෂ්ණයි. එහෙම අපි කියනෝනේ. දැනෙනෝනේ අපිට. ඒ දැනෙන ඒවා සීතලයි. ඒවා මොනවද? ඒවා විඳීමක් හංගවන ක්‍රියාපද. රසයි විඳීමක් හංගන. සුවඳයි විඳීමක්. ඒ අපිට පේනවා ඔයගොල්ලන්ට පොඩි කොල කැලක් අරන් ඕන මේක සටහන් කරගත්තා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සටහන අපි ඉදිරියේදී නිබන්ධනය තුල ලැබෙනවා. ඒක නිසා බය වෙන්න එපා. අපිට ව්‍යාකරණ පොතේ ඔයගොල්ලන්ට මේ සටහනට ය아가න්න හැකුණත් සටහනක් ඔයගොල්ලෝ ඕනනම් අපි මෙන්න මේ පටන් ගත්ත විදිහට ක්‍රියාපද වර්ග 4 නම් කරලා
ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියන එක ඕනනම් එහෙම සටහන් කරගත්තයි කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක අඩුපාඩුවක් වෙන්නේ නෑ. ඉදිරියේදී නිබන්ධනය තුල මේ කොටස ලැබෙනවා. හරිනේ? ලැබෙනවා. නිසා දැන් අපිට එහෙනම් ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක්, සිදුවීමක්, විඳීමක්, හඟවන පද. භාෂාවේ තියෙන ප්‍රධාන පද වර්ගයක්. එතකොට දැන් ඔයගොල්ලෝ මතක් කරගන්නේ ක්‍රියාපද අපි කලින් කතා කරන ටික. දැන් කලින් කියලා කියන්නේ 7 වසරේ 8 වසරේ. 6 වසරේදී අපි කතා කරේ ක්‍රියාපද වර්ග කිරීමක් නෙවෙයි. ක්‍රියාපද මොනවද කියන එක නෙවෙයි. ක්‍රියාපද කියලා කියන්නේ මොනවද කියන්නේ. ක්‍රියාපදවල ක්‍රියාපද අර අපි කතා කරා ඒක වචන බහුවචන ක්‍රියාපද පුරුෂ වේදී අනුව ක්‍රියාපද ඒ ටික කතා කරා. ඒක තමයි 6 වසරේදී කතා කරන්නේ. 7 වසරේ තමයි ක්‍රියාපද ටික කතා කරේ. මම උගලට එදා මතක් කර අපේ භාෂාවේ ක්‍රියාපද කීයක් තියෙනවද දරුවනේ? ඔක්කොම තියේ කිව්වා කීයද? වර්ග කිරීමක් විදිහට තියේකෝ 8ක්. ක්‍රියාපද වර්ග 8ක් අපිට වර්ග කරලා ගන්න පුළුවන් කියලා මම එදා පොඩි පැහැදිලි කිරීමක් කළා. මට මතක ඇති. ඒතර ඒ 8න් දැන් ඔයගොල්ලෝ මම එදා කිව්වා 6ක් ඉගෙන ඉන්න ඕන කිය වෙනකොට 9 වසරේකට. එතකොට ඒකෙන් දැන් 4ක් ඉගෙන අවසන් අපි මේ 4යි අද 2ක් ඉගෙන ගත්තාම ඔන්න 6ක් බවට පත් වෙලා අපේ ක්‍රියාපද පාඩම විෂය නිර්දේශිතව අවසන් වෙනවා වගේම කලින් වසරවල දේවලුත් ඔක්කොම එකතු කරලා සමස්තයක් විදිහට අපි ක්‍රියාපද පිළිබඳ අවබෝධයක් අරගෙන තියෙනවා. එතකොට කිරීමක් සිදුවීමක් විඳීමක් හංගවන ක්‍රියාපද නම් ඒ ක්‍රියාපදයක් හැදින්නේ කොහොමද කියලාත් අපි දැනගෙන ඉන්නට ඕන. අපි ඒකට ඊළඟට එමු. දැනට මතක තබා ගන්න අපි දැනට ඉගෙනගත්ත ක්‍රියාපද වර්ග ටිකට ගියොත් අපි දැනට ඉගෙනගෙන තියෙන ක්‍රියාපද වර්ග දෙකට ගියොත් එහෙම අපි 6 වසරේදී ඉගෙනගත්ත ක්‍රියාපදවල වචන භේදය, පුරුෂ භේදය, කාල භේදය කියන මාතෘකා 6 වසරේදී. 7 වසරේ අපි ඉගෙනගෙන ඇති. ඔයගොල්ලෝ මතක් වෙනවා නම් ඔයගොල්ලෝ මතක් වෙනවා ඇති. 7 වසරේදී මිශ්‍ර ක්‍රියා ඉගෙන ගත්තා. ඊළඟට පූර්ව ක්‍රියා ඉගෙන ගත්තා. පූර්ව ක්‍රියා. 8 වසරේත් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දෙකක්. ඒ මොනවද? ඔයගොල්ලෝ ඉගෙන ගත්තා විධි ක්‍රියා ඉගෙන ගත්තා. ඒ වගේම ආශිර්වාද ක්‍රියා ඉගෙන ගත්තා. ආශිර්වාද ක්‍රියා ඉගෙන ගත්තා. දැන් 9 වසරේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න ක්‍රියාපද වර්ග දෙක මොනවද? අසම්භාව්‍ය ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා ඊළඟට ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා මොනවද? අසම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා. ඔන්න දැන් මේ ක්‍රියාපද වර්ග දෙක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේ ක්‍රියාපද වර්ග දෙක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි මේ පිළිබඳව ඔයගොල්ලෝ අදහසක ඉන්නට ඕන. ඒකෙදී දැන් මිශ්‍ර ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරලා තියෙනවා. පූර්ව ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. විධි ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලා කතා කරලා තියෙනවා. ආශිර්වාද ක්‍රියාවක් කියන්නේ මොකක්ද කියලාත් අපි කතා කරලා තියෙනවා. මේකට කතා කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එතකොට මේකෙදිත් අපි දැන් අපිට අදාළ මාතෘකා දෙක ගත්තොත් අසම්භාව්‍ය ක්‍රියා සහ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන මාතෘකා දෙක ගත්තොත් ඒකට යන්න කලින් මම කැමති මේ ක්‍රියාපද හැම ක්‍රියාපදයක්ම හැදෙන්නේ මොකක් හරි ප්‍රධාන ක්‍රියාරූපයකින් කියලා. වෙනස් නොවන ක්‍රියාරූපයක් තියෙනවා. ඒකෙන් තමයි හැදෙන්නේ කියලා. ඒතකොට මේ ඕනම එකකින් අපිට පුළුවන් වෙන්නට ඕන මේ ඕනම ක්‍රියාපදයක් ගොඩනගා ගන්න. දැන් මෙතන ඔයගොල්ලෝ නැති ක්‍රියාපද වර්ග දෙක තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ ක්‍රියාපද වර්ග දෙක. ඒ දෙක මම පොඩ්ඩක් පැත්තකින් ලියන්න ඔයගොල්ලෝ අදහසක් ගන්න ඕන නිසා 8යි කිව්වහම මෙතන 6යි තියෙන්නේ. මෙතන 6යි තියෙන්නේ. මෙන්න 7 මෙන්න 8 කියලා අපි දැනගෙන ඉන්න ඕන. මේව ඔයගොල්ලෝ ක්‍රියාපද විදිහට වෙනම හඳුනානව ගත්තත් ඔයගොල්ලෝ වාක්‍ය ලියනකොට මේව ලියලා තියෙන්නේ. ඒ තමයි ත්‍රිකාලික ක්‍රියා කියන එක සහ ත්‍රිකාලික ක්‍රියාපද සහ අනිත් එක තමයි එදා කතා කරා මොකද්ද? කර්ම ක්‍රියා. කර්ම ක්‍රියාපද. මේ දෙක අපි 10 වසරේදී සාකච්ඡා කරනවා. අපි 10ෙම කතා කරේ. දැනට අදට දාලා ක්‍රියාපද වර්ග ටික මෙන්න මේ ටික මේකෙන් අසම්භාව්‍ය ක්‍රියා සහ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන ක්‍රියාපද වර්ග දෙක ගැන අදහසක් ඔයගොල්ලෝ එකතු කර ගන්නට ඕන. දැන් මේ ඩිංග මං ඔයගොල්ලෝ කිව්වේ දැන් ඔයගොල්ලෝ මේ අදහස තියෙන්න ඕන. ඔන්න අපිට භාෂාවේ ක්‍රියාපද වර්ග කියලා තියෙනවා. භාෂාවේ තියෙන ප්‍රධාන පද වර්ග 4යි. ක්‍රියාපදයක් කියලා කියන්නේ මෙන්න මේ. ක්‍රියාපද කියලා කියන්නේ ප්‍රධාන පද වර්ගයක්. ඒක වර්ග කර ඒක ක්‍රියාපදයක් කියලා කියන්නේ කිරීමක්, සිදුවීමක්, විඳීමක් හංගවන පද. ඊළඟට ඒකෙන් එහාටින් එහාට ගියන් පස්සේ අපිට පුළුවන් ක්‍රියාපද ඉගෙනගත්ත වසර ටික පොඩ්ඩක් මතක් කරගන්න. ඉගෙනගත්ත ක්‍රියාපද වර්ග ටික මතක් කරගන්න පුළුවන්. මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, විධි ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා සහ ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා අපිට දැන් මේ ක්‍රියාපද වර්ග 6 තම මෙතන පොඩි කොටසක් තියෙන ඔයගොල්ලෝ හඳුනා ගන්න ඕන තව එක කොටසක් මෙතෙන්දී. දැන් ඔයගොල්ලෝ දන්නවා පද වර්ග පිළිබඳව දන්නවා. අපි භාෂාවේ ක්‍රියාපද කියලා පද වර්ගයක් තියෙන බව දන්නවා. ඒ ක්‍රියාපද වර්ග කරන්න පුළුවන් කියලා කියන එක වර්ග කිරීමක් විතරයි මේක. ඒක 8ක් කියලා වර්ග කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ වර්ග කිරීම තුල අපි එක එක වසරවලදී ඉගෙනගත්ත ක්‍රියාපද ටික වෙන් කරලා තියෙනවා.
ඔයගොල්ලන්ට මෙන්න මේ 9 වසරේදී ඔයගොල්ලෝ විශේෂයෙන්ම දක්වලා තියෙනවා ක්‍රියාපද වර්ග කිරීමක්. මේ 8 වර්ග කරලා තියෙනවා. 8න් 6 මේ ඉගෙන ගන්න 6 වර්ග කරනවා. මෙන්න මේ විදියට ක්‍රියාපද. කොහොමද වර්ග කරන්නේ? ක්‍රියාපද වර්ග කරනවා තව වර්ග කිරීමක්. ඒ තමයි අවසාන ක්‍රියාපද අනවසාන ක්‍රියාපද කියලා. ඔන්න මොනවද? අවසාන ක්‍රියාපද අනවසාන ක්‍රියාපද. අවසාන ක්‍රියාපද කියලා කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාව විදිහට යෙදෙන ක්‍රියාපද. මේ ක්‍රියාපද වර්ග 6න් මොනවද අවසාන ක්‍රියාපද විදිහට යෙදෙන්නේ? මොනවද යෙදෙන්නේ අවසාන ක්‍රියාපද විදිහට? බලමු. අවසාන ක්‍රියාපද විදිහට යෙදෙනවා මොනවද? විධික්‍රියා. විධික්‍රියාව ඔන්න අවසාන ක්‍රියාපද. මම අයන්න ලියනවා එතන. විධික්‍රියාව කියලා කියන්නේ අවසාන ක්‍රියාපදයක්. ඊළඟට ආශිර්වාද කියලා කියන්නේ අවසාන ක්‍රියාපදයක්. ආශිර්වාද ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාපදයක්. ඊළඟට ප්‍රයෝජ්‍ය ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාපදයක්. කියන වාක්‍යයක අවසාන ක්‍රියාව විදිහට යොදන්න පුළුවන් ඒවා. එතකොට අනිත් ඒවා මතක තබා ගන්න දරුවනේ අනවසාන ක්‍රියාපද. මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවක් විදිහට යෙදෙන්නේ නැති ක්‍රියාපදයක්. පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ අවසාන ක්‍රියාවක් විදිහට නොයෙදෙන ක්‍රියාව. ඒ වගේම අද ඉගෙන ගන්න අසම්භාව්‍ය කියලා කියන්නේ අනවසාන ක්‍රියාවක් විදිහට නොයෙදෙන ක්‍රියාපදයක්. මතක තබා ගන්න අවශ්‍යයි. ওই ටික මේ වර්ග කිරීම. ක්‍රියාපද අවසාන ක්‍රියා අනවසාන ක්‍රියා කියලාත් වර්ග කරන්න පුළුවන්. ඊළඟට භාෂාවේ ක්‍රියාපද වර්ග 8ක් විදිහට වර්ග කරන්න පුළුවන්. හැම වර්ග කිරීමත් තුළ අපි සාකච්ඡා කරගන්න දෙයක් මේකේ තියෙනවා. හරි. එතකොට මේ දැන් දැනට මොන හරි කාට හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන් මේ කතා කර හැඳින්වීම තුළ. මොකද මේ ගැන අදහසක් අපිට තියෙන්න ඕන. අපි මොනවද ඉගෙනගෙන තියෙන්නේ මේ වෙනකොට? මේ ඉගෙනගත්ත කාරණා තුළ අපි කොහොමද යන්නේ? ඔයගොල්ලන්ට කාට හරි උමනා නම් සටහනක් ඕන නම් පොඩක් මයික් ඔන් කරලා කියන්න. එතකොට පොඩි සටහනක් කියලා කියන්නේ මේක පොඩි කෙටි සටහනක් විදිහට අපිට මේක දෙන්න පුළුවන්. සටහනක් නෙවෙයි කෙටි සටහනක් විදිහට අවශ්‍ය කෙනෙක් ඉන්නවා මයික් ඔන් කරලා දරුවනේ අහන්න. එතකොට මම කියන්නම්. එතකොට කියන්න පුළුවන් ඕනනම් අපි පොඩි සටහනක් විදිහට ලියාගමු. ගැටලුවක් නැහැ. කොහොමත් අපිට මේක නිබන්ධනෙත් මේ ටික ලැබෙනවා. හැබැයි කෙටි සටහන නෙවෙයි නිබන්ධනේදී ටිකක් දීර්ඝ සටහනක්. ඔව්. සටහන දෙන්න හැකිද? පොඩි ඇහුනේ. පොඩි සටහනක් දෙන්න හැකිද? පුළුවන් දෙන්න. කෙටි සටහනක් විදිහට දෙන්නම්. හොඳයි. එතකොට අපිට මේක පුළුවන් මේ ඔයගොල්ලෝ මේක විස්තර සටහනක් අපිට පුළුවන් ඉස්සරහදී ගන්න. නමුත් තව කාට හරි අවශ්‍යද? එතකොට මොකද අනිත් අයට අවශ්‍ය ඇති පොඩි සටහනක්. සටහනක් කියලා කියන්නේ මේක කෙටි සටහනක්. හරිද? සටහනක් නෙවෙයි. හරි. අපි එහෙනම් කෙටියෙන් ලියාගමු. ගොඩක් ලියන්නේ නැහැ. තාම සරලව. හරිනේ? තාම සරලව. සිංහල භාෂාවේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ සටහන් පොතේ ව්‍යාකරණ සටහන් පොතේ මේ මාතෘකාවට අදාළව ලියාගන්න ක්‍රියාපද කියලා මාතෘකාව ලියලා ක්‍රියාපද කියලා ප්‍රධාන මාතෘකාව ලියලා අපිට පුළුවන් වුණා මේ සටහන කෙටියෙන් සටහන් කරගන්න. සිංහල භාෂාවේ ප්‍රධාන පද වර්ග 4කි. සිංහල භාෂාවේ ප්‍රධාන පද වර්ග 4කි. මගේ දරුවනේ මේ ව්‍යාකරණ පොත තියෙන අය ව්‍යාකරණ පොතේ ලියාගන්න. ප්‍රධාන මාතෘකාවක් ක්‍රියාපද කියලා කියන්නේ තුන්වෙනි වාරයේ පළවෙනි මාතෘකාව. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම එහෙම කරන්නටම ඕන. හරිනේ? එහෙම කරන්නටම ඕන. සිංහල භාෂාවේ ප්‍රධාන පද වර්ග 4කි. පහළට ලියාගන්න 1 2 3 4 කියලා. නාම පද, ක්‍රියාපද, නිපාත පද, උපසර්ග පද කියලා. 1 2 3 4. හරි. එතකොට මේ ප්‍රධාන පද වර්ග 4න් අපි අනුමාත්‍රිකාවක් විදිහට එකක් ගන්නවා. ඒ තමයි ක්‍රියාපද කියන මාතෘකාව. ඒකේ නිර්වචනය විතරක් ලියන්න. මෙහෙම කිරීමක් කමදාලා ලියාගෙන යන්න. සිදුවීමක් විඳීමක් හඟවන පද කිරීමක් සිදුවීමක් විඳීමක් හඟවන පද ක්‍රියාපද නම් වේ. කිරීමක් සිදුවීමක් විඳීමක් හඟවන පද
ක්‍රියාපද නම් වේ. දැන් ඔයගොල්ලෝ එතන කරන්න ඕන දැන් ওই ඔතන පහලින් ආයි ලියන්න ඕන මෙන්න මෙහෙම. කිරීමක් කියලා ලියන්න ඉරක් ගහන්න. සිදුවීමක් කියලා ලියලා ඉරක් ගහන්න. ඒ කියන්නේ ඔතන පහලින්. ඊළඟට විඳීමක් කියලා ඉරක් ගහන්න. ඉරක් ගහලා ඉස්සරහින් එකකට ක්‍රියාපද වර්ග පහක්. ඒ කියන්නේ කිරීමක් හඟවන ඒවා පහයි, සිදුවීමක් හඟවන ක්‍රියාපද පහයි, විඳීමක් හඟවන ක්‍රියාපද පහක්ම මම කියන්නේ මහලට. දැන් මම කලින් කිව්වා නමුත් ඔයාලා හරිය කපන්න පහක් ලියන්න උත්සාහ කරන්න. අවම තුනක් අල්ල ලියන්න. හරිද? ආයෙ කියනවා නම් ඔන්න දැන් අපේ සටහනේ ප්‍රධාන මාතෘකාව ක්‍රියාපද. ඒකේ අපි දැන් කිව්වා සිංහල භාෂාවේ නැත්නම් අපේ භාෂාවේ ප්‍රධාන පද වර්ග හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. නාමපද, ක්‍රියාපද, නිපාත පද, උපසර්ග පද කියලා. ඒකේ අනුමාත්‍රාවක් අද ක්‍රියාපද විදිහට ගත්තත් ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි දැන් කිව්වා. කිරීමක්, සිදුවීමක්, විදීමක් හඟවන පද කියලා අපි කිව්වා. ක්‍රියාපද කියලා කියන්නේ ඒවට. ඊළඟට ඒ කිරීමක්, සිදුවීමක්, විදීමක් හඟවනවා කියන එක පහලින් ලියලා එතන ඉස්සරහින් ආපහු කිරීමක් කියන්නේ කිරීමක් හඟවන පද පහකුයි, සිදුවීමක් හඟවන පද පහකුයි, විදීමක් හඟවන පද පහකුයි ලියන්නට අවශ්‍යයි. ලියන්නට අවශ්‍යයි. හරි. එතකොට ඒ අභ්‍යාසය දැන් කරන්න යන්න එපා. ඔයගොල්ලන්ට ඕන නම් දැනට ඕන නම් ඔය එක එක ලියලා තියන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒක සටහනේ ඒක ලියලා තියන්න පුළුවන්. කිරීමක් හඟවන පහම ඒ විදිහට ලියලා තියන්න. උදාහරණ පහකින් ලියලා තියන්න. එතකොට දැන් අපිට ඊළඟට අපි ලියාගමු. එසේම සිංහල භාෂාවේ ක්‍රියාපද වර්ග සිංහල භාෂාවේ ක්‍රියාපද වර්ග 8ක් දැකිය හැකිය. අන්න දැන් ඔයගොල්ලෝ ක්‍රියාපද වර්ග 8ම ලියන්න ඕන පහලට. ක්‍රියාපද වර්ග 8 දැන් ලියන්න එපා. ඔයගොල්ලෝ මෙන්න මෙහෙමයි කරන්නට ඕන. මම කියන්නම් හැම ක්‍රියාපද වර්ගයේ මුල අකුර, ඒ මුල අකුරු ටික පහලට ලියාගෙන යන්න අංක කරලා. හරිද? මෙන්න මේ රටාවට. මම කියන රටාවටම ලියන්න. අංක 1 මියන්න. ඒතර මිශ්‍ර ක්‍රියා කියලා දැන් ලියන්න බැරි නම් පස්සේ හරි ලියන්න. අංක 2 පූර්ව ක්‍රියාවල පූ යන්න. අංක 3 විධික්‍රියා නැත්නම් වියන්න ලියලා තියන්න පස්සේ අඩුපාඩු ටික හදාගන්න. විධික්‍රියා වෙලාව යනවනේ අපරාධනේ. අංක 4 ආශිර්වාද ක්‍රියා ආයන්න ලියලා තිබ්බනම්. අංක 5 අසම්භාවය. ඒතොර අයන්නයි සයන්නයි දෙකම ලියලා තියන්න නැත්නම් මොන පද අයන්නෙන් තව එකක් තිබ්බ නිසා අසම්භාව්‍ය ක්‍රියා. ඊළඟට 6 වෙනි එක ප්‍රයෝජ්‍ය ක්‍රියා. අකුර ලියලා තිබ්බනම් හරි. ඔය වචන ටික ඔයගොල්ලෝ දන්න නිසා අඩුවේ හොයන්න දෙයක් නැහැ හැන්නේ. 7 වෙනි එක ඔයගොල්ලෝ වචනේ අලුත් එකක් වෙන්නට පුළුවන් 7 වෙනි වචනය ප්‍රොජෙක්ට් ත්‍රිකාලික ක්‍රියාපද කියන එක. ඒ නිසා ඒ වචන ලියා ගන්න ත්‍රිකාලික ලියන්නේ මෙහෙමයි. මම මකලා ඔයගොල්ලන්ට පේන්නේ නැති අය ලියා ගන්න අවශ්‍යයි ලියා ගන්න. ත්‍රිකාලික ලියන්නේ මෙන්න මෙහෙමයි. ත්‍රිකාලික මේක අමාරු නෑ ත්‍රිකාලික ක්‍රියාපද කියන එක. මේ අමාරු මාතෘකාවක් නෙවෙයි ඔයගොල්ලෝ ලියන මාතෘකාවක්. ත්‍රිකාලික ක්‍රියා කියලා ඔයගොල්ලෝ මේ ලියන්නේ කාල තුනට අයත් වාක්‍ය. ත්‍රිකාලික කියලා වචනේ හැදෙන විදිහ මම කතා කරලා ඇති. ත්‍රිකාලික කාල තුනට අයත් කියන එක. ඕකනේ. තාම සරලයි. එතකොට අවසාන එක කර්ම ක්‍රියා. කර්ම ක්‍රියා කියලා ඔයගොල්ලෝ මේ කතා කරන්නේ කර්මකාරක වාක්‍ය ලියද්දී ආඛ්‍යාත විදිහට සලකන ලබන ක්‍රියාපද වර්ග ටික. ක්‍රියාපද වර්ගයේ කර්ම ක්‍රියා කියලා කියන්නේ අන්නේ කර්මකාරක වාක්‍ය ලියනකොට ගන්න ක්‍රියාපද. එතකොට ඔන්න අපිට පේනවා දැන් ක්‍රියාපද වර්ග 8ක් අපි සටහන් කරගෙන තියෙනවා. මුල අකුරු විතරක් සටහන් කරන් තියෙන බොහෝ වෙලාවට මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, විධි ක්‍රියා, ආශිර්වාද ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, ත්‍රිකාලික ක්‍රියා, කර්ම ක්‍රියා. දැන් මේවායින් ඔයගොල්ලෝ මතක තබා ගන්න ත්‍රිකාලික ක්‍රියා සහ කර්ම ක්‍රියා අවශ්‍ය නැහැ. ඒ දෙක ඉස්සරහින් ඕනනම් අවශ්‍ය නැහැ කියලා අකතරයක් ගහලා තිබ්බක් කවන්නේ සටහන තුලම අවශ්‍ය නැහැ දැනට. නමුත් අපි දැනගෙන ඉන්න ඕන ක්‍රියාපද වර්ග 8ක් තියෙනවා කියලා. ඊළඟට මේකේ අපි මෙන්න මේවට උදාහරණ ලියන්න ඕන. උදාහරණ ලියන්න ඕන හැබැයි අනිත් ක්‍රියාපද වර්ග 4ට. මොනවද අනිත් ක්‍රියාපද වර්ග 4? පළවෙනි එක ගත්තොත් මිශ්‍ර ක්‍රියාපද. නිර්වචන විතරක් ලියමුද? කාට හරි ලියාගන්න බැරිච්ච කෙනෙක් ඉන්නම් පොඩ්ඩක් කියන්න.
හරි. පළවෙනි දැන් ක්‍රියාපද වල ගත්ත ලිව්වනම් පළවෙනි අනුමාත්‍රිකාව විදිහට ලියන්න මිශ්‍ර ක්‍රියාපද කියලා. මේක අපි සටහනක් ලියන්නේ නැහැ. මේක අපි කලින් ඉගෙන ගත්ත එකක් නිසා නිර්වචනය ලියලා අභ්‍යාසයක් විතරයි මේක කරන්නේ අපි. නිර්වචනය ලියලා අභ්‍යාසයක් විතරයි අපි මේක කරන්නේ. මොකද කලින් ඉගෙන ගත්ත මාතෘකාවක් නිසා. හරිද? හරි. එහෙනම් අනුමාත්‍රිකාව තමයි මිශ්‍ර ක්‍රියාපද. නිර්වචන විතරක් ලියමු අපි. නිර්වචන විතරක් ලියමු. ඔයගොල්ලෝ දන්නවා. මිශ්‍ර ක්‍රියාපද. මොකද නිර්වචනේ? අවසාන කෙටියෙන් මම කියන්නේ අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා මිශ්‍ර ක්‍රියා නම් වේ. එච්චරයි. කලින් පාඩම මතක් කරගෙන කලින් වසරේ ඉගෙන ගත්ත එක මතක් කරගන්නයි ඔය කොටසත් කතා කරන්නේ. කියන්න බලන්න නිර්වචනය නැවත වතාවක්. අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා තමයි මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ. පැහැදිලිද? හරි. අවසාන ක්‍රියාව සිදු කරනු ලබන මොහොතේදීම සිදු කරනු ලබන අනෙකුත් ක්‍රියා තමයි මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ. උදාහරණ මම වැකියක් දෙනවා. ඔයගොල්ලෝ වැකි පහක් පොතකට උදාහරණ වැකි විදිහට ලියලා මිශ්‍ර ක්‍රියාපද යටින් ඉරක් අඳින්නත් ඕන. බලමුද? හරි. ලියා ගන්න මම දෙන උදාහරණ වැකිය. ඔයගොල්ලෝ තව වාක්‍ය පහක් වෙනම ලියන්න. ලියන්න ඉඩ තියන සටහන තුල. අපි ඉදිරියේදී පන්තිදී හමු වුණොත් හමු වෙන අවස්ථාවක් ලැබුණොත් ඔයගොල්ලෝ සටහනේ මරන් ඉන්න අවස්ථාවක් ලැබී ඉස්සරහදී ඔය සටහනේ මම අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලෝ දන්නවා පන්තින ළමයි විදිහට අපි දන්නවා. සටහනෙන් විතරක් අපි ඉදිරියට යන්නේ නැහැ. සටහන ලියලා සටහන තුල අභ්‍යාසයක් කරලා ඒ අභ්‍යාසයත් ඒ වෙලාවෙම බලලා තමයි අපි ඉදිරියට යන්නේ. ඒ නිසා මේ සටහනත් අපි බලන ඉස්සරහට. නිකන් සටහන පොතක් විතරක් කරගන්න නැතුව අභ්‍යාස පොතක්කුත් අභ්‍යාස කොටසකුත් මේකේ කරගෙන යන්න අවශ්‍ය නිසා. හරි. එතකොට අවසාන ක්‍රියාව සිදු කරන ලබන මොහොතින් සිදු කරන අනුකූල ක්‍රියාව තමයි මිශ්‍ර ක්‍රියාව කියලා කිව්වේ. උදාහරණයක් විදිහට අපි ලිව්වොත් ඔහු ගී ගයමින් ගිටාරය වාදනය කරයි. 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 ඉරක් ඇඳ ගන්න ගයමින් කියන පදයට. මිශ්‍ර ක්‍රියා පිළිබඳව එච්චරයි. දැන් මිශ්‍ර ක්‍රියා පිළිබඳව නිර්වචන ඔයගොල්ලෝ ලියාගෙන තිනවා. කලින් ඉගෙන ගත්ත එකක්. එතකොට අපි ඒකේ දැන් උදාහරණ වැකියක් ලියලා තිනවා. ඔන්න ඔය උදාහරණ වැකිය අනුව යමින් තවත් උදාහරණ හෝ අභ්‍යාස වැකි පහක් ඔතන ලියලා තියෙන්නට ඕන. ඔයගොල්ලෝගේ සටහන් පොතේ සටහන් පොත් තියෙන අය. තුන්වෙනි වාරේ පළවෙනි පාඩම මේ ව්‍යාකරණ මාතෘකාවට ගන්න. එතකොට දැන් මං කිව්ව ඉරක් ඇඳ ගන්න කියලා ගයමින් කියන එකට ඔයගොල්ලෝ ලියන වැකිවල ඒවට අදාළව යටින් ඉරක් ඇඳලා සටහන හදලා තියාගන්න. ඒ අභ්‍යාස කරන්නටම අවශ්‍යයි. ඔයගොල්ලන්ට පේනවා ඔහු ගී ගයමින් ගිටාරය වාදනය කරයි කිව්වහම අර වාදනය කරන වෙලාවේ තව දෙයක් කරනවා ගී ගායනා කිරීමත් කරනවා. සා ගායනා කරමින් කියන ගැටින් ඉරක් ඇඳලා තියන්න. එච්චරයි. උතර වාක්‍ය පහක් ලියන්න ඉඳ තියන්න සටහන් ලියන අය. ඊළඟට අපි යනවා ඉක්මනට ඊළඟ හත වසරේ ඉගෙන ගත්ත ඊළඟ මාතෘකාවට. ඒ තමයි පූර්ව ක්‍රියාපද. පූර්ව ක්‍රියාපද. දෙවෙනි අනුමාතෘකාව ක්‍රියාපදවල පූර්ව ක්‍රියාපද. පූර්ව ක්‍රියාපද. මොකද්ද පූර්ව ක්‍රියාපදයක් කියන්නේ කියලා නිර්වචන විතරක් අපි ලියා ගමු. මේක සටහන අවශ්‍ය නැහැ. පූර්ව ක්‍රියාපදය හඳුනා ගැනීම පමණයි මෙතනදී අවශ්‍ය කරන්නේ අපිට. පූර්ව ක්‍රියාපදයක් කියලා කියන්නේ පූර්ව ක්‍රියාපදයක් කියලා කියන්නේ මිශ්‍ර ක්‍රියාපද වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. මිශ්‍ර ක්‍රියාපදදී අපි දැක්කා අවසාන ක්‍රියාව කරනකොටම තමයි අර අනික් ක්‍රියා කළේ. අනික් ක්‍රියාවත් කළේ.
මේකේ වෙනස තියෙන්නේ අවසාන ක්‍රියාව කරනකොට අර ක්‍රියා ටික කරලා අවසන් වෙලා තියෙනවා. ලියගමු එහෙම. කෙටි නිර්වචනය. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා. ලක්ෂණය මොකද්ද? අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කරලා අවසන්. ඒතකොට අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා මොනවාද? పూర్ව ක්‍රියාපද නම් වේ. ආයෙ නිර්වචනය මතක් කරන්නම්. අවසාන ක්‍රියාව සිදු කිරීමට මත්තෙන් සිදු කර අවසන් කර ඇති ක්‍රියා పూర్ව ක්‍රියාපද නම් වේ. එතකොට මේකටත් අපි උදාහරණයක් ලියාගමු ඉක්මන් කරලා. ඊට පස්සේ ඔයගොල්ලෝ උදාහරණ 5ක් ලියන්න අවශ්‍යයි. పూర్ව ක්‍රියාවලට අපි අර කලින් වාක්‍යෙම උදාහරණයක් විදිහට ලියාගමු වෙනස හඳුනා ගන්න ඕන නිසා. ඔහු ගීතයක් ගයා. ගිටාරය වාදනය කළේය. ඕකේ ඉරක් ඇඳ ගන්න ගයා කියන වචනයට විතරයි. සමහර වෙලාවට අපි ඉරිය අඳිනකොට ක්‍රියාපදයටින් ඉරක් අඳිනකොට සමහර වෙලාවට ඊට සමග ඒ ළඟින් යන නාම පදයත් එක්ක ඉර අඳින. ඒතකොට වැරදි. විභාගෙ දුන්නොත් එහෙම වාක්‍යයක ක්‍රියාපදයට ඉරක් අඳින ක්‍රියාපදයට ඉරක් අඳින්න පැහැදිලිව පේනවා ක්‍රියාපදයට තමයි ඉරක් ඇඳලා තියෙන්නේ කියලා. එතකොට ඔන්න එනම් ගයා කියන පදයට ඉරක් ඇඳලා තියෙන්නට ඕන. දැන් මෙතනදී මම තව දෙයක් ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් අර මිශ්‍ර ක්‍රියාපද වල ලියන උදාහරණ වැකි පහ ඔයගොල්ලෝ අභ්‍යාස වැකි පහක් තියෙනවනේ උදාහරණ වැකි පහක්. ඒ වැකි පහ පුළුවන් නම් ඔබ ඒ වැකි ටිකම පූර්ව ක්‍රියා බවට පත් කරලා ලියන්න. පූර්ව ක්‍රියා යන විදිහට ලියන්න. දැන් මම කියවන එක දැන් මම කිව්වේ මොකද්ද? මම මිශ්‍ර ක්‍රියා වාක්‍යයක් කිව්වා මිශ්‍ර ක්‍රියාවක් හදන එකක්. ඒකම තමයි මම පූර්ව ක්‍රියාවක් විදිහට ඒ වාක්‍යෙම හැදුවා. ඒ වැකියෙන් පූර්ව ක්‍රියාවක් බවට පත් කරලා හැදුවා. අතන ගායමින් කියලා කිව්වා මෙතන මම ගයා කියලා කිව්වා. ඒ කියන්නේ අරකම තමයි වැකිය හැදුවේ. ඔබ අර කලින් මේ ඔබටත් මම කියවනේ මිශ්‍ර ක්‍රියාවට වාක්‍ය පහක් හදන්න කියලා. ඒ වාක්‍ය පහම පුළුවන් ඔයගොල්ලෝ පූර්ව ක්‍රියාව එන විදිහට ඒ වැකි පහම පූර්ව ක්‍රියාපද වලට උදාහරණ වැකි පහ විදිහට හදන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙවි මේ දෙකේ වෙනස සමගාමී වෙනසක් තියෙන්නේ. ටිකක් ළඟින් යනවා. වෙනසක් තියෙන්නේ. එකක් අරක ඒ වෙලාවෙම කරනවා මේක කරලා අවසන් කරලා තියෙනවා කියන්නේ. හරිනේ? හරි. ඔන්න දෙකක් අවසන්. අපි යනවා තුන්වෙනි එකට විදික්‍රියා. විදික්‍රියා කියලා කියන්නේ විදික්‍රිය කියලා කියනවා. විදික්‍රියා කියලා කියන්නේ කෙටි නිර්වචන විතරක් ලියගමු. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි සටහන් නෙවෙයි මේ ලියන්නේ සාරාංශ සටහනක්. එතකොට මේ සාරාංශ සටහනේ ලක්ෂණය මොකද්ද? නිර්වචනයේ උදාහරණ විතරයි. අපි අපේ පාඩම අපේ අදාළ කොටසට ආවම සම්භාව්‍ය ක්‍රියා ප්‍රයෝජක ක්‍රියා කියන අපේ විශේෂ නිර්දේශ කොටසනේ. ඒකදී අපි සාකච්ඡා කරන සම්පූර්ණ විදිහට. නමුත් මෙතන අපි සාකච්ඡා කරන්න යන්නේ නැහැ. හරි. එතකොට විදික්‍රියා කියලා කියන්නේ මොනවද? ලියාගන්න නිර්වචනය කෙටියෙන් යම් කිසි අනකිරීමක් ආයාචනයක් විධානයක් අයද සිටීමක් හඟවන පද විදික්‍රියාපද නම් යම් කිසි අනකිරීමක් අයද සිටීමක් විධානයක් ආයචනයක් හඟවන පද විදික්‍රියාපද නම් වේ.
ක්‍රියාපද නම්. හරි. එතකොට දැන් අපිට පේනවා මේ විධික්‍රියා පදයක් කියලා කියන්නේ ඔය අණ කිරීමක්, ආයුධ හිටීමක්, ආයතනයක්, විධානයක්, ඒ වගේ එකක් හඳුනන එකක් කියලා අපි දැන් කතා කරලා තියෙන නිර්වචන විතරක් ලියාගෙන තියෙනවා. උදාහරණයක් ඔයගොල්ලෝ මේ විධික්‍රියා ආයතනයට උදාහරණ පුළුවන් නම් සාහිත්‍ය මේ ඉදින් උපුටාගෙන ලියන්න කියලා උත්සාහ කරන්න කියලා මම කියනවා. ලියාගන්න මේ උදාහරණ වැකිය මගේ. අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්. උදාහරණ වැකිය අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්. අන්න බලන් ඉදිකඩ ළඟ කොක්කු රෑන වගේ ඇවිත්. ඉරක් ඇඳගෙන විධික්‍රියාපදයට බලන් කියන විධික්‍රියාපදේ. බලන්. අන්න බලන් ඉදිකට ළඟ කොක්කු රෑන වගේ ඇවිත්. බලන් කියන පදේ යටින් ඉරක් ඇඳගත්තා නම් හරි. එතකොට දැන් ඊළඟට ඔබ අර කලින් එකට නම් ඔයගොල්ලෝ වාක්‍ය ටිකක් හදලා ගන්නට ඕන. يعني වාක්‍ය ටිකක් ඔබම හදන්න කලින් දෙකට. දැන් මේකට වැකි හදන්න එපා. මේකට පුළුවන් නම් ඔබ අහලා තියෙන කවිවල, ඔබ අහලා තියෙන ගීතවල කොටස් එකතු කරගන්න. කොටස් එකතු කරලා ඒ කවිවල හෝ ගීතවල, ඒ කියන්නේ කොටස් හොයනකොට හොයන්න ඕන විධික්‍රියා තියෙන කොටස්. විධික්‍රියා තියෙන කොටස්. හරිද? තේරෙනවද මම කියන එක තේරෙනවද? අන්න බලන් සඳරන් තැටියෙන් සුදුසීත. ඒ කිව්වහම අන්න බලන්න කියලා කියන්නේ බලන්න කියලා විධානයක් කරනවා. අන්න සාහිත්‍යමය යෙදුමක්, ඒ කියන්නේ සාහිත්‍ය පාඨයක්, සාහිත්‍ය පාඨයක තියෙන විධික්‍රියාවක්. ඒ නිසා ඔබ මේ විධික්‍රියාව අරගෙන ඉවරලා ඒ වගේ උදාහරණ ටිකක් අරගෙන ඉවරලා විධික්‍රියා යටින් ඉරක් ඇඳට කමක් නැහැ. හරිනේ? හරි. ඒ විදිහට උපුටා ගැනීමක් කරන්න පුළුවන් නම් එවැනි වැකි පහක්, එවැනි උද්දෘත පහක් අරගෙන ඉවරලා ලිව්වනම් ඔන්න අපි විධික්‍රියා පිළිබඳව යම්කිසි අදහසක් එකතු කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඊට අපි ඉක්මන් කරලා අපි අවසාන කොටසට යනවා ආශිර්වාද ක්‍රියා කියන එකට. ආශිර්වාද ක්‍රියාවත් අපි ඉගෙනගෙන තියෙන මේ වෙනකොට අපි නිර්වචන විතරක් පොඩ්ඩක් ලියාගෙන සටහන් කරගෙන අපි එතනින් ඉස්සරහට යනවා. මොනවද ආශිර්වාද ක්‍රියාපද කියලා කියන්නේ? ආශිර්වාද ක්‍රියාපද අපි මේවට ප්‍රාර්ථනා ක්‍රියා කියලා කියනවා. සමහර ව්‍යාකරණ අවස්ථා සමහර තැන්වල එදින්නේ ආශිර්වාද ක්‍රියාපද වලට ප්‍රාර්ථනා ක්‍රියා කියලා. කිසියම් එකස අපි කියනවා මෙන්න මෙහෙම ලියාගන්න නිර්වචන විතරක්. කිසියම් ප්‍රාර්ථනා අර්ථයක් හංගවන්නා වූ ක්‍රියාපද. කිසියම් ප්‍රාර්ථනා අර්ථයක් හංගවන්නා වූ ක්‍රියාපද. කිසියම් ප්‍රාර්ථනා අර්ථයක් හංගවන්නා වූ ක්‍රියාපද ආශිර්වාද ක්‍රියාපද නම් වේ. කිසියම් ප්‍රාර්ථනා අර්ථයක් හංගවන්නා වූ ක්‍රියාපද ආශිර්වාද ක්‍රියාපද නම් වේ. සමහර වෙලාවට ආශිර්වාද ක්‍රියාපද වලට ප්‍රාර්ථනා ක්‍රියා කියලාත් කියනවා. ඒ නිසා මම ඒ අදහසින් ගත්තේ නිර්වචනාත්මක ගත්තොත් කිසියම් ප්‍රාර්ථනාර්ථයක් හංගවනවා නම් ඒවා ආශිර්වාද ක්‍රියාපද විදිහට ගන්නවා. අපි දන්නවා අර විධික්‍රියා වගේම මේ ආශිර්වාද ක්‍රියාපදත් ওই ප්‍රාර්ථනා වර්ග දෙකක් තියෙනවා. ඉෂ්ටාර්ථය අනිෂ්ටාර්ථය. ඔයගොල්ලෝ ඒව පොඩ්ඩක් කලින් ඉගෙන තියෙන නිසා මම ඒවට නැවත යන්නේ වෙලාව යන නිසා අපි ප්‍රාර්ථනාර්ථය හංගවන ආශිර්වාද ක්‍රියාපද නැත්නම් ප්‍රාර්ථනාර්ථය හංගවන ක්‍රියාපද වලට ගත්තොත් එහෙම ඒවත් ඔයගොල්ලෝ උත්සාහ කරන්න සාහිත්‍යමය යෙදුම් උපුටා ගන්න. මොකද ඔබට බොහෝ වෙලාවට විභාගෙදී මින් ඉදිරියේදී සාමාන්‍ය ප්‍රතිඵල දක්වාම බොහෝ වෙලාවට වැකියක් දීලා වැකිය තුල තියෙන ක්‍රියාපද හඳුනා ගන්න දෙන්නේ වැඩි වශයෙන්. නම් මේ වස්තු කිසිවා ඉදිරියෙන් අපි උත්සාහ කරමු සාහිත්‍යමය යෙදුම් වල තියෙන ආශිර්වාද ක්‍රියාපද හොයන්න. නැත්නම් ප්‍රාර්ථනා ක්‍රියාපද හොයන්න. මේ වැකිය මෙන්න මේ වැකිය විතර ලියා ගන්න. නිකන් වාක්‍යයක් විතරක් මම කියන්නම්. ඒ වාක්‍ය අනුව අපිට දැන් මේක අපි දන්නවා ආශිර්වාද ක්‍රියාපද උනත් අවසාන ක්‍රියාවක් ඉදිරියේ දෙන්නේ. ඒකට අවසාන ක්‍රියාව ඉදිරියේ දෙනකොට ඒ ගැන්නේ මේ පුරුෂ ભેදය වචන ભેදය ගන්නවලා ඒව හදා ගන්නට ඕනේ. ඒවා ඔයගොල්ලෝ එක පොඩ්ඩක් කලින් ඉගෙන ගත්ත නිසා ඒක පොඩ්ඩක් නැවත මතක් කරගන්න. මෙන්න මේ වැකිය විතරක් ලියන්න. කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. ඔයගොල්ලෝ දන්න සුන්දරවතේ ඉන කවියක්. ඒක එක පදයක් මම ඔය කිව්වේ. කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. රස වේවා කියන පදයට ඉරක් ඇඳගත්තා නම් හරි. සැලින් සම්දේශ පාඩකුත් මම කොට මතක් කරන්න අවශ්‍යයි ලියාගත්ත කමක් නැහැ. අර ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන නිසා මතක් කරන්නේ මේ සැරද සුලකල කුරුව මීරු තෙපලින්
වන්දනා කියන දෙන සැරද කියලා කියන්නේ සැරදෙන්න. ආශිර්වාදයක් කරන්නේ යහපතින් ඉන්න කෙනා දා සැරදෙන්න කියලා කියන්නේ. එතකොට එතනක් තියෙන්නේ ආශිර්වාද ක්‍රියාවක්. ඔන්න ඕගොල්ලන්ට පුළුවන් එහෙනම් උද්දෘත නැත්නම් සාහිත්‍යමය යෙදුම් භාවිතා කරලා ආශිර්වාද ක්‍රියාපදත් හොයාගෙන යන්න. දැන් මම කලින් කිව්ව එක ලියලා ඒක ඉරක් ඇඳ ගන්න මම කලින් කිව්වේ කැලේ තිබෙන කොයි දේවත් රස වේවා කියන පදයට ඉරක් ඇඳ ගන්නට අවශ්‍යයි. හරිනේ? එවැනි වැකි පහක ඔයගොල්ලෝ හොයලා මේකට ලියා ගන්න අවශ්‍ය සටහන් සම්පූර්ණ වෙන්නේ. එතකොට අපි පන්තිදී හම්බුනන් පස්සේ නැත්නම් ඉදිරිදී සටහන් එක හම්බුනන් පස්සේ ඔබට පුළුවන් මේ සටහන ඒ විදිහට අපි හරි වැරදි නිවැරදි කරගන්න හැකියාව තියෙනවා. හරි. එතකොට අපි දැන් ඔන්න ක්‍රියාපද වර්ග 6ක් අවසන් කරා. ඔබ මේ ක්‍රියාපද වර්ග 6න් 4ක් අවසන් කරා. 4 වෙන වෙනම හඳුනාගෙන තියාගන්න අවසාන ක්‍රියා මොනවද අනවසාන ක්‍රියා මොනවද කියලා. මොකද ඔයගොල්ලන්ට 9 වසරේ විෂය නිර්දේශ කොටසේ අනිවාර්යයෙන්ම තියෙන කොටසක් තමයි හඳුනා ගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් හඳුනාගත යුතු කොටසක් තමයි මොනවද අවසාන ක්‍රියාපද මොනවද අනවසාන ක්‍රියාපද කියලා කියන්නේ. අනවසාන ක්‍රියාපද මොනවද? අවසාන ක්‍රියාපද. පැහැදිලිද? පැහැදිලි. බලමු. එතකොට අවසාන ක්‍රියාවක් කියලා කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාව විදිහට යොදන්න පුළුවන් ක්‍රියාපද වලට අනවසාන ක්‍රියා කියලා කියන්නේ වාක්‍යයක අවසාන ක්‍රියාව විදිහට යොදන්නේ නැති ක්‍රියාපද වලට. දැන් අර කතා කර 4න් ගත්තොත් මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ අනවසාන ක්‍රියාවක්. ඊළඟට ඊට පස්සේ කතා කර පූර්ව ක්‍රියාවක් කියලා කියන්නේ අනවසාන ක්‍රියාවක්. ඊට පස්සේ කතා කර විධි ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාපදයක්. ඊට පස්සේ කතා කර ආශිර්වාද ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාපදයක්. නිසා ඒවත් අවබෝධය තියෙනවා. ඊළඟට අපිට කතා කරන નિયમિત ක්‍රියාපද වර්ග දෙක ගත්තොත් අසම්භාව්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන එකෙන් අසම්භාව්‍ය ක්‍රියා කියලා කියන්නේ අනවසාන ක්‍රියාවක් ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ අවසාන ක්‍රියාවක්. ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කියලා කියන්නේ අවසාන ක්‍රියාව. නිසා අපි ඊළඟ මාතෘකාව ලියන්න. මාතෘකාව තමයි ලියාගන්න මාතෘකාව අසම්භාව්‍ය ක්‍රියාපද. අසම්භාව්‍ය ක්‍රියාපද. දැන් මේ කොටසෙන් දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ අච්චු පොත ළඟ තියෙන අයට පොඩ්ඩක් අදාළ පාඩමට යන්න පුළුවන්. අච්චු පොතේ තියෙන කොටස පෙළ ගන්න පුළුවන්. ඒක නැතුණේ කියලා ගැටලුවක් නැහැ අපි සාකච්ඡා කරනවා. අසම්භාව්‍ය ක්‍රියාපද සහ ප්‍රයෝජ්‍ය ක්‍රියාපද තමයි අපේ 9 වසරේ අනිවාර්ය විෂය නිර්දේශිත ක්‍රියාපද වර්ග දෙක. අනිවාර්ය විෂය නිර්දේශිත ක්‍රියාපද වර්ග දෙකත් පොඩ්ඩක් මතක තබා ගන්න අවශ්‍යයි. හරි. එතකොට අසම්භාව්‍ය ක්‍රියා සහ ප්‍රයෝජ්‍ය ක්‍රියා වලදී මම ඔයගොල්ලන්ට දැන් කිව්වා අසම්භාව්‍ය ක්‍රියාපද කියන එක ලියා ගන්නට කියලා. මම මෙතනදී පොඩි පැහැදිලි කිරීමක් ඔයගොල්ලන්ට කරන්නම්. ඔයගොල්ලන්ට මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. කලින් දවසේත් මතක් කරා මම. අපි හිතමු ඔයගොල්ලෝ ලියනවා ඔයගොල්ලන්ට දෙනවා ක්‍රියාපදයක් කරනවා නැත්නම් නටනවා කියලා. නටනවා මේක ධාතු ප්‍රකෘතිය නට කියන එකනේ. නට කියන්නේ ධාතු ප්‍රකෘතියනේ. ඔබට සමහර වෙලාවට පුළුවන් වෙන්නට ඕන මේ නටනවා කියන අර්ථයෙන් නැත්නම් නට කියන ධාතු ප්‍රകൃතිය මේ හැම ක්‍රියාපද වර්ගයක්ම ගොඩනගන්න. අපි කලින් දවසේ කතා කරා. මේ දෙකත් කතා කරලා ඉවරනහම ඔයගොල්ලන්ට ක්‍රියාපද වර්ග 6ක් ගොඩනැගීමේ හැකියාව තියෙන්නට ඕන. එතකොට තමයි අපේ ක්‍රියාපද කියන මාතෘකාව අපේ සම්පූර්ණ වෙන්නේ. ක්‍රියාපද කියන මාතෘකාව සම්පූර්ණ වෙන්නේ. එහෙම නම් ඒ නිසා අපි දැන්ට 4 අපි නිකන් වෙලුත් නටනවා කියන එක නටමින් නටා නටන්න නැටේවා. එහෙම වර්ග කරන්න පුළුවන්. අපි ඊළඟට එතනින් එහාට ගියොත් අසම්භාව්‍ය ක්‍රියාවක් ඉඳ ගත්තොත් නටද්දී ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් ගත්තොත් නටවයි ත්‍රිකාලික ක්‍රියාවක් ගත්තොත් නටයි කර්ම ක්‍රියාවක් ගත්තොත් නැටි. එහෙම වර්ග කරන්න පුළුවන් අපිට ක්‍රියාපද ඕනෑම ක්‍රියාපදයක්. ඔබට මේ ක්‍රියාපද වර්ග 6 දැන් සටහනේ ක්‍රියාපද වර්ග 6 සම්පූර්ණ වෙන පස්සේ ඔබට පුළුවන් වෙනවා මොකක් කරන්නද? මොනවා හරි ක්‍රියාපදයක් අරගෙන ඉවරලා මේ 6 වර්ණ ගන්න. මේ 6 වර්ණ ගන්න පුළුවන් වෙනවා. ගයනවා කියන එක අපි ගමු. මිශ්‍ර ක්‍රියාවක් කරන ගයමින් පූර්ව ක්‍රියාවක් කරා ගයා විධි ක්‍රියාවක් කරනවා ගයන්න ගයනු ඊළඟට ආශිර්වාද ක්‍රියාවක් කරනවා ගැයේව අසම්භාව්‍ය ක්‍රියාවක් කරනවා ගයද්දී ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් කරනවා ගයවයි කිය. එහෙම ඒ කියන්නේ මම මේ කියන්නේ ළමයි ඕනම ක්‍රියාපදයක් මේ ක්‍රියාපද වර්ග 8ේම වර්ණනා ගැනීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. එතකොට තමයි අපිට ක්‍රියාපද පිළිබඳ හොඳ අදහසක් නැත්නම් ක්‍රියාපද පිළිබඳ අපිට තියෙන්නෙම ක්‍රියාපදවලදී අපෙන් අහන්නෙම ක්‍රියාපද හදන්න නෙවෙයිනේ. ඔබට බොහෝ වෙලාවට එන්නේ ක්‍රියාපදේ හඳුනා ගන්න. විභාගෙ දෙන්නේ ක්‍රියාපදේ හඳුනා ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මිශ්‍ර ක්‍රියාපදයක් සහ පූර්ව ක්‍රියාපදයක් යෙදුණු වර්ණය යටින් ඉරක් අඳින්න කියලා එයි. එතකොට මොකද්ද කරන්න ඕන? අන්න ඔබට පුළුවන් වෙන මිශ්‍ර ක්‍රියාපදේ සහ පූර්ව ක්‍රියාපදේ හඳුනාගෙන මේ පද දෙක ඒ අදාළ යටින් ඉරක් අඳගන්න. එහෙම නැත්නම් අපිට ඡේදයක් හරි කවිද කීපයක් හරි දීලා ඉහත
පද්දෙහි අන්තර්ගත පූර්ව ක්‍රියා මොනවද? පූර්ව ක්‍රියාපද දෙකක් ලියා දක්වන්න. නැත්නම් පූර්ව ක්‍රියාපද ලියා දක්වන්න. අන්න අපිට පුළුවන් වෙන පූර්ව ක්‍රියාපද. ඒ නිසා මම මේ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හරියට පූර්ව ක්‍රියාපද හඳුනා ගන්න. මිශ්‍ර ක්‍රියාපද හරියට හඳුනා ගන්න. විධි ක්‍රියාපද හරියට හඳුනා ගන්න. ඕනෑම ක්‍රියාපදයකින් නැත්නම් ඕනෑම ක්‍රියා ධාතුවකින් ක්‍රියා ධාතුව කියලා කියන්නේ මේ වගේ එකකට ක්‍රියාපදයක මූලික ස්වරූපයට එයින් එකකින් අපිට ක්‍රියාපද වර්ග ටික ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. පැහැදිලි නේද? පැහැදිලි. එසා ඒකත් මතක තබා ගන්න. අපිට එහෙමනම් ඕනම ක්‍රියාපදයකින් දැනට කතා කර ක්‍රියාපද වර්ග 4 වර්ගනා ගැනීමේ හැකියාවක් තිබෙන්න අවශ්‍යයි. අසම්භාව්‍ය ක්‍රියාපද. දැන් මෙන්න මේක නම් අපිට බෑ අර නිකන් අර නිර්වචන විතරක් කතා කරලා එතනින් එහාට යන්න නැතුව සාකච්ඡා කරලා අවසන්. ඒ නිසා මේක ප්‍රධාන මාතෘකාවක් නිසා ඔයගොල්ලෝගේ පෙළපොතේ තියෙනවා මේකේ සටහන. ඒ පෙළපොතේ තියෙන සටහනත් එක්ක ඔයගොල්ලෝ අභ්‍යාස සටහනක් මේක අපි කරගෙන යමු. අභ්‍යාස සටහනක් මේක කරගෙන මේ දෙක අවසන් කරගත්තාම අපිට පුළුවන් අසම්භාව්‍ය ක්‍රියා පිළිබඳව සහ ප්‍රයෝජ්‍ය ක්‍රියා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. හරිද? හරි. ඔයගොල්ලෝ මාතෘකාව ලියන්නට මම හිතන්නේ මේ අසම්භාව්‍ය ක්‍රියා කියන මාතෘකාව. එතන තමයි අපේ දැන් අදාළ විෂය කොටස තියෙන්නේ. කාට හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන් අපේ අදාළ කොටසට යන්න කලින් මොන හරි මොනවද මේ කොටසට දාලා එහෙම මොන හරි දෙයක් අහන්න තියෙනම් අහන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් අපි ඉදිරියට යමු. මොන හරි කාට හරි දෙයක් ගැටලු සහගත දෙයක් තියෙනම් අහන්න. ඒ නැත්තම් සතහනේ ගැන ගැටලුවක් තියෙනම් අහන්න. ඒක ගැටලුවක් නැහැ. කාටවත් එහෙම අඩුපාඩුවක් ප්‍රශ්නයක් නෑ වගේ. ඒක නිසා අපි ඉස්සරහට යමු. මොකද මේ කොටස් ටික අපි සම්පූර්ණ කරගත්තා. අපි 9 වසරට දාලා ක්‍රියාපද සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් අපි ගාව ඉතුරු වෙන්න බෑ. කියන්නේ ක්‍රියාපද ගැන එනවනම් අපිට ප්‍රශ්නයක් ඕනෑම ක්‍රියාපද වර්ගයක් ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. 9 වසර දක්වා අවශ්‍ය කරන ක්‍රියාපද වර්ග 6ම අඩුපාඩුවකින් තොරව. ඒකයි මේකේ වටිනාකම තියෙන්නේ. අපි දැනගෙන ඉන්න ඕනේ ඒකයි. අඩුපාඩුවකින් තොරව 9 වසර දක්වා අදාළ අපි ඕනෑම ක්‍රියාපදයක් අපිට වර්ණනා ගැනීමේ හැකියාව, හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. සාමාන්‍ය සටහනකට එහා ගිය දෙයක් ඒක ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන. දැන් ඒක පන්ති වුණා නම් මේක ඔයගොල්ලෝගෙන් ක්‍රියාපද වර්ග 6ම මම පාඩම් කරනවා දැන්. දැන් මේකේ පන්ති නෝන නිසා කරන්න දෙයක් නෑ. නමුත් ඔයගොල්ලන්ට මම එකෙන් කියන්න හදන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. ක්‍රියාපද වර්ග 6 පාඩම් කරගන්න. මොනවද කියලා පාඩම් කරගන්න. නිකන් දල වශයෙන් අවබෝධ කරගන්න. අවබෝධ කරගත්තාම අපිට අර නොදන්න දේවල් නෑ නේද? ඒකට දන්න දේවල් නේ තියෙන්නේ. දන්න දේවල් තියෙනවා කියන එක හරි ලේසි. දන්න දේ නොදන්න දේවල් හොයාගන්න ලේසි. ඒක මතක තබා ගන්න අවශ්‍යයි. හරි. අපි එහෙනම් අසම්භාව්‍ය ක්‍රියාපද කියන මාතෘකා නිර්වචනයට යමු. අසම්භාව්‍ය ක්‍රියාපද කියන එක මාතෘකා නිර්වචනේ ලියාගන්න මෙහෙම. ඉස්සරගේ මොකද්ද අසම්භාව්‍ය ක්‍රියාපද කියලා ගන්නේ? නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හඟවන ක්‍රියා. මොකද්ද කාරණා දෙක? නිශ්චිත කාලයක් හරි අවිනිශ්චිත බවක් හරි හඟවන ක්‍රියාපද තමයි අසම්භාව්‍ය ක්‍රියාපද කියලා කියන්නේ. ඔන්න ආපහු කියනවා නම් අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියලා කියන්නේ ඒ ක්‍රියාපදය තුළ අර්ථයෙන් ගත්තොත් නිශ්චිත කාලයක් හඟවන්නට ඕන. නිශ්චිත කාලයක් හඟවන්නට ඕනේ. නිශ්චිත කාලයක්. ඔන්න එක කාරණාවක්. එක කාරණාවක් නිශ්චිත කාලයක්. එහෙම නැත්නම් එක්ක සම්භාව්‍ය ක්‍රියාපදයක අනිත් ලක්ෂණය තමයි අවිනිශ්චිත බවක් තියෙන. අවිනිශ්චිත බවක්. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක්. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක්. දැන් නිශ්චිත කාලයක් හරි අවිනිශ්චිත බවක් හරි හංගවන ක්‍රියාපදයක් දුටු සැනින් අපි මොනවයි කියලාද කියන්නේ ඒවට එහෙනම්. ඒවට අපි කියන්න ඕන අසම්භාව්‍ය ක්‍රියාපද කියලා. මොකද්ද අපි කියන්නේ? අසම්භාව්‍ය ක්‍රියාපද. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන. නිර්වචනය පැහැදිලිද? නිර්වචනය පැහැදිලි. දැන් මේකට මෙතෙන්ට මම උදාහරණයක් අරගෙන ඔයගොල්ලෝ කියන්නම්. ඒතකොට නිර්වචන අපැහැදිලි වෙන එකක් නෑ ඔයගොල්ලන්ට. නිශ්චිත කාලයක් හංගවන ක්‍රියාපදක් තියෙනවා. අසම්භාව්‍ය අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපදක් තියෙනවා අසම්භාව්‍ය ක්‍රියාපද. මේ බලන්න නිශ්චිත කාලයක් ඔන්න මම කියනවා ගයද්දී. ගයද්දී. මේ ගයන වෙලාවේ නිශ්චිත කාලයක් තියෙනවා. ඊළඟට තියෙනවා අවිනිශ්චිත බවකුත්. ඕන මේකම අවිනිශ්චිත බවෙන් කියන්න පුළුවන්. මෙන්න බලන්න. ගැයුවොත්. ගැයුවොත්. පැහැදිලිද? පැහැදිලි. මේ බලන්න. දැන් ගයද්දී කිව්වහම නිශ්චිත කාලයක්. මෙන්න ගයන වෙලාවේ අසම්භාව්‍ය ක්‍රියාවක ප්‍රධාන එක ලක්ෂණයක්. ඊළඟට අවිනිශ්චිත බව කියනත් එක්ක කියන්න පුළුවන් ගැයුවොත් කියලා. දැන් මේ දෙකමයි තියෙන්නේ මොකකටද එතකොට?
මේ අර්ථ දෙකමද අදාළ වෙයි දෙන්නේ අසම්භාව්‍ය ක්‍රියාපද වලට. අසම්භාව්‍ය. එහෙනම් ගයද්දී ගැයුවොත් කියන දෙකෙන් අර්ථය ගත්තොත් එහෙම නිශ්චිත කාලයක් සහ අවිනිශ්චිත බවක් තමයි හැඟ වෙන්නේ. නිශ්චිත කාලයක් සහ අවිනිශ්චිත බවක් හංගවන අර්ථයේ ක්‍රියාපද අපි අයිති කරගන්නේ මොනවටද? ආදාළ කරගන්නේ මොනවටද? අදාළ කරගන්නේ අසම්භාව්‍ය ක්‍රියාවට. අපිට බැලුම් පේන මේවයි අර අවසාන ක්‍රියාව කරද්දී කරන ක්‍රියාවක් බව පේන්නේ නැහැ. ඊළඟට අවසාන ක්‍රියාවක් කරන්න කලින් කරපු ක්‍රියාවක් බව අපිට පේන්නේ නැහැ. එහෙම නම් ඒවට වෙනවනේ යාවේ. දැන් අවසාන ක්‍රියාව කරන වෙලාවෙම කරන ක්‍රියාවක් බවට පත් වුණා නම් ගයද්දී කියන එක එහෙනම් අපිට ඒක මිශ්‍ර ක්‍රියාවක් නේද? ගයද්දී කියලා කිව්වහම එහෙම එකක් නෙමෙයි. ගයමින් කියලා නෙවෙයි ඉතින් ගයද්දී. ඒ නිසා අපිට පේනවා නිශ්චිත කාලයක් හරි අවිනිශ්චිත බවක් හරි හංගවන අර්ථයේ යුත් ක්‍රියාපද වලට අපි කියන්නේ මොකක් කියලාද? අසම්භාව්‍ය ක්‍රියාපද කියලා. අසම්භාව්‍ය ක්‍රියාපද කියලා. ලියාගන්න නිර්වචනය විතරක්. ලියාගන්න මෙහෙම. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද මොනවද? නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද මොන ක්‍රියාපද? අසම්භාව්‍ය ක්‍රියාපද නම් වේ. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද අසම්භාව්‍ය ක්‍රියාපද නම් වේ. ඔන්න හොඳට මතක තබා ගන්න. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක්. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක්. මිශ්‍ර ක්‍රියා කිව්ව අවසාන ක්‍රියාව කරන වෙලාවෙම කරන ඒවා. පූර්ව ක්‍රියා කියලා කිව්වේ අවසාන ක්‍රියාව කරන්න කලින් කරන ඒවා. විධි ක්‍රියා කියලා කිව්වේ යම්කිසි විධානයක් හංගවන ක්‍රියා. ඊළඟට ආශිර්වාද ක්‍රියාපද කියලා කිව්වේ කිසියම් ප්‍රාර්ථනාර්ථයක් හංගවන ක්‍රියා. එතකොට අසම්භාව්‍ය ක්‍රියාපද කියලා කියන්නේ දරුවනේ නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද වලට. පැහැදිලි නේද? පැහැදිලි. නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හංගවන ක්‍රියාපද වලට තමයි අසම්භාව්‍ය ක්‍රියාපද කියන්නේ කියලා. හරි. උදාහරණයක් අපි ලියාගමු. සටහනක් නිසා පොඩි සටහනක් නිසා උදාහරණයක් අපි ලියාගත්තොත් ලියාගන්න. ඔහු ගිටාරය වයද්දී ඔහු ගිටාරය වයද්දී ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ. ඔහු ගිටාරය වයද්දී ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ. ඔයගොල්ලෝ මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. මෙතනදී මේ සටහනක් නෙවෙයි මේක. කියන්නේ විස්තරාත්මක සටහනක් නෙවෙයි. ඔයගොල්ලන්ට විස්තරාත්මක සටහනක් අවශ්‍ය නැහැ මෙතනදී. මොකද ඔයගොල්ලෝගේ අච්චු පොතේ සටහනක් මේකට තියෙනවා. මේ අපි කෙටි සටහනක් හදාගන්නේ. මේ කෙටි සටහන තුල අපි කරන්න හදන්නේ කොහොමද ක්‍රියාපදයක් යෙදෙන්නේ සහ හඳුනාගන්නේ කොහොමද කියන එක. ඒක තමයි මේක සාකච්ඡා කරන්න. බලන්න හදන්නේ, උත්සාහ කරන්නේ, ඉගෙන ගන්න හදන්නේ ඒකම. පැහැදිලිද? පැහැදිලි. එතකොට දැන් මම කිව්වේ ඔහු ගිටාරය වයද්දී ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දුන්හ කියලා. ඉරක් ඇඳ ගන්න වයද්දී කියන පදේ යටි. වයද්දී කියන පදේ යටි. හරි. එතකොට දැන් තව විස්තර කරන්න අවශ්‍ය නැහැ. උතන ඔයගොල්ලන්ට පේනවා අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියලා කියන්නේ ඔන්න නිශ්චිත කාලයක් හංගවලා තියෙන බව. ඊළඟට අපි තව උදාහරණයක් විදිහට ලියාගමු. වැසි වැස්සොත්
වැසි වැස්සොත් හැමදාම මේ වැකි අරගෙන තියෙන මිට කලිනුත් වැසි වැස්සොත් ගඟ ගලාවි. වැසි වැස්සොත් ගඟ ගලාවි. වැසි වැස්සොත් ගඟ ගලාවි. එතකොට එතන ඉරක් ඇඳ ගන්න වැස්සොත් කියන පදය යටින් කලින් අපි ඉරක් ඇඳේ වයද්දී කියන පදය යටින්. හරිද? පැහැදිලිද? එතකොට මේ වැකි දෙකෙන් පළවෙනි වැකියට මම ඔබගේ අවධානය ආපහු යොමු කරනවා. ඔබ පොඩ්ඩක් බලන්න පළවෙනි වැකිය දිහා පොඩ්ඩක් අවධානය ගන්න. මොකද පළවෙනි වැකිය? ඔහු ගිටාරයේ වයද්දී පිරේක්ෂකයෝ ඔල්ලොරසන් දුන්න. ව්‍යාකරණයක් තියෙනවා. උතන ව්‍යාකරණ වෙන කොටසක් තියෙනවා. වාක්‍ය රීති කොටසක්. ඒ තමයි මතක තබා ගන්න. උතන ඔහු කියන එක කර්තෘ කෙනෙක් ප්‍රේක්ෂකයෙක් වුවහම තව කර්තෘ කෙනෙක්. ඔහු කියන්නේ කර්තෘ කෙනෙක් ප්‍රේක්ෂකයෙක් වුවහම තව කර්තෘ කෙනෙක්. දැන් ආඛ්‍යාතය තියලා තියෙන්නේ කාට අනුවද? අන්න ප්‍රේක්ෂකය කියන පදයට අනුව. එතකොට මෙවැනි වාක්‍ය අපි කියනවා වාක්‍ය දෙකක් යෙදෙන තනි වාක්‍යයක් කියලා. ප්‍රේක්ෂකයෝ කියන පදය තමයි මේකේ ආඛ්‍යාතයෙන් කියවෙන පදය. තව උක්තිකුත් තියෙනවා. තවත් කර්තෘ පදයක් තියෙනවා. ඒ කවුද? ඔහු. අපි ඔතන තිබ්බනම් ඔහු වෙනුවට ඔව්හු කියලා වැකිය වැරදි ඇයි? ඔව්හු කියලා තිබ්බනම් ඔහු කියන එකට ඔහු ගිටාරයේ වයද්දී ප්‍රේක්ෂකයෝ ඔල්ලොට සඳුන්න කියලා තුනොත් වැකිය වැරදි. ඇයි වැරදි? වැරදි ළමයි අසම්භාව්‍ය ක්‍රියාපදයකට පෙරින් මොකක් යෙදෙන්න බැරිද? මතක තබා ගන්න. උක්ත පදයක් යෙදෙන්න බෑ. අසම්භාව්‍ය ක්‍රියාපදයකට පෙරින් උක්ත පදයක් යෙදෙන්න බෑ. ඔබ වැකි ටිකක් ඉස්සරහද ලියද්දී ඒකටත් අවධානය යොමු කරමින් ලියන්න. අසම්භාව්‍ය ක්‍රියාවකට පෙරින් උක්ත පදයක් යෙදෙන්න බෑ. යෙදෙන හැම වතාවකම අනිවාර්යයෙන් ඒ අනුක්ත පදයක් තමයි යෙදෙන්න ඕන. අර ඔහු කියන එක උක්ත අනුක්ත වෙනසක් නැති නිසා එකකින් බලා ගන්න බෑ. නමුත් ඔහු කියලා තිබුණොත් ගොවියෝ කියලා තිබුණොත් ඒ උක්ත අනුක්ත ભેදේ තියෙන අවස්ථාවලදී නම් ඒකේ අනිවාර්යෙන් අනුක්ත වෙන නිසා ඔහු කියලා තිබුණොත් වැරදි වැකිය ඔවුන් වෙන්නට ඕන. ඔවුන් කියලා හැදෙන්නට ඕන. ඒක අවබෝධ කරගෙන තියාගන්න. ඊළඟට දැන් එතන තව කාරණාවක් ආඛ්‍යාතයේ තියලා තියෙන කාට අනුවද? මතක තබා ගන්න ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ ප්‍රේක්ෂකයෝ කියන පදයට අනුව. ඒතර අපිට පේනවා මේක වැකි දෙකකින් යුක්ත තනි වාක්‍යයක්. කියන්නේ වැකි දෙකක් තියෙනවා. කියන්නේ වාක්‍ය දෙකකින් යුක්ත තනි වාක්‍යයක්. වාක්‍ය දෙකක් තියෙනවා. ප්‍රධාන කර්තෘ කෙනෙක් අප්‍රධාන කර්තෘ කෙනෙක් අප්‍රධාන කර්තෘ අනුක්ත කරලා වාක්‍ය හදාගෙන ඉන්න. හරි. එතකොට දැන් ඔන්න අපිට පේනවා මේ වැකි දෙකක් අපි ලියාගත්තා. වයද්දී කියලා නිශ්චිත කාලයක් අපිට පේනවා. අනිත් එක තමයි වැස්සොත් කියන එක. වැස්සොත් කියලා කිව්වා අනිශ්චිත බවක් වෙනවා. ඊළඟ අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියලා කියන්නේ මොකද්ද? නිශ්චිත කාලයක් හෝ අවිනිශ්චිත බවක් හඟවන ක්‍රියාපද වලට. ගැටලුවක් නැහැ නේද? මොනවා හරි ගැටලුවක් තියෙනම් අහන්න. කාට හරි ගැටලුවක් තියෙනවා. ඊළඟට පොඩ්ඩක් මතක තබා ගන්න තව කාරණාවක් තියෙනවා. ඉදිරියේදී දැන් මේ ඔයගොල්ලන්ට තියෙන යම් අඩුපාඩු මේකේ හැදෙන්නේ කොහොමද? නිබන්ධන ලැබෙනවනේ. ඒ ලැබෙන නිබන්ධන ටිකට අදාළව වැටික් කරනකොට මේ සටහන් වල ගැටලු ඊට පස්සේ ලියන්න ඕනද නැද්ද සමහරු මේ සමහරු බලන් ඉන්නවා ලියන්න ඕනද කියලා. ඒ කියන්නේ ලියා ගන්නවද නැද්ද කියලා දෙගිඩියාගෙන. දැන් ওই ප්‍රශ්නට උත්තර ඉදිරියේදී ලැබෙනවා. මොකද ඔබ නිබන්ධන ලැබුණෙන් පස්සේ නිබන්ධනය සම්පූර්ණ කරමින් සටහන හදන්න යනවා මිසක් වෙනම සටහන අවශ්‍ය කරන්නේ නැහැ මේ ක්‍රියාවලිය තුළ. ඒ නිසා දැනට සටහන් ලියන ලියාගෙන යන්න සටහනක් කියලා කෙනෙක් සටහන් කෙටි සටහන ලියන ලියාගෙන යන්න. අනෙක් අයට අපිට ඉදිරියේදී අපිට පුළුවන් නිබන්ධනය තුළ අදාළ ක්‍රියාවලිය හදාගන්න. ඒ නිසා අඩුපාඩු තිබුණත් දැනට අද මේ විදිහට ගියාට අපි ඉදිරියේදී මේක විධිමත් විදියට සටහනත් එක්ක යනවා. දැන් ඉගෙන ගන්න වඩාත් මොමනාවක් තියෙන හොඳට මේක අධ්‍යයනය කරන මොමනාවක් තියෙන අය මම හිතන්නේ සටහන් පොතකුත් හදාගෙන සටහනට සූදානම් වෙලා සටහන් ලියමින් ඉන්නවා මේ වෙලාවේ. මට පේනවා සමහර අය සටහන් ලියනවා. ඒ නිසා අපි අනිත් අයකින් කියන්නේ අනිත් අය එහෙම නොකරයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒක නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි. මොකද උනන්දු වෙතින් පේන්නේ. ඒ වුණත් අපි අර යම් කිසි කෙටි සටහනක් කියන එක වටිනවනේ දිග්ග සටහනකට වැඩිය. කෙටි සටහනෙන් අපිට සරලවම දෙයක් හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ඒක කරගන්න පුළුවන් ඒ අයට. ඒක නිසා කෙටි සටහන යොදාගත්ත අය ගොඩාක් වටිනවා කෙටි සටහනෙන් සමස්ත ක්‍රියාපද පිළිබඳව අපිට අදහසක් එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි කොහොමද අසම්භාව්‍ය ක්‍රියාපදයක් නැත්නම් ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද? ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද? ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද කියලා අපින් අහුවොත්. කොහොමද ක්‍රියාපදයක් හදාගන්නේ?
ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද? කලින් කතා කරලා තියෙනවා අපි. ක්‍රියාපදයක් හදාගන්නේ සමහරට අලුත්ම වචනයක් වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි දරුවනේ. ක්‍රියාපදයක් ඕනෑම ක්‍රියාපදයක් හරිනේ. මේ තියෙන ක්‍රියාපද වර්ගයෙන් ඕනෑම ක්‍රියාපදයක් හදාගන්නේ කොහොමද? ධාතු ප්‍රකෘතියකට මොකක් වුණාමද? ක්‍රියා ප්‍රත්‍යක් එක් කර ගැනීම මගින්. කොහොමද හදන්නේ? ධාතු ප්‍රකෘතියට ක්‍රියා ප්‍රත්‍යක් එකතු වුණාම. දැන් කියන්න. කියන්න දරුවෝ. අහන් ඉන්නේ. හෙලෝ. කියන්න. හරි ප්‍රශ්න තියෙනවා කියන්න. ප්‍රශ්නේ. මිස්ටර් එකේ කිව්වනේ ඔහු ගිටාරේ වයද්දී ප්‍රේක්ෂකවල මිස්ටර් හෙලෝ. සිග්නල් මදි වගේ නේද? හරි. තිබි ප්‍රේක්ෂකයට අනුවනේ. ප්‍රේක්ෂකයන්ට තියනවද? ඇහුනේ ප්‍රේක්ෂකයෝ අසම්භාවික ක්‍රියාවල වාක්‍ය නේද කියන්නේ ප්‍රේක්ෂකයෝට අනුව තමයි ආඛ්‍යාතය තිබි. ප්‍රේක්ෂකයට අනුව තමයි ආඛ්‍යාතය තිබි. මේ මම හිතන්නේ මේ ඇහෙන අඩුයි මට කියන එක. ඔහු ගිටාරයේ ඔහු ගිටාරයේ ඒ වගේ නෑ සර් අවිනිශ්චිත බවක් හංගවන පදවලත් වෙනස් වෙනවද ආඛ්‍යාතය තියෙන විදිය? දැන් ඔතන තේරුම් ගන්න ඕන දේ මෙන්න මේකයි දරුවෝ. දැන් මෙතන අවිනිශ්චිතද නිශ්චිතද කියන එක හිතන්නවත් එපා. මෙතන හිතන්න ඕන රීතිය තමයි අසම්භාව්‍ය ක්‍රියාපදයක්ද කියන එක. මතක තබා ගන්න මෙතන අපි බලන්න ඕන අසම්භාව්‍යද කියලා. නිශ්චිත හරි අවිනිශ්චිත හරි. ඒකයි මම කිව්වේ අසම්භාව්‍ය මම කිව්වේ මේකේ රීතිය තමයි වාක්‍ය රීතිය විදිහට ගත්තොත් අසම්භාව්‍ය ක්‍රියාපදයකට පෙරින් යෙදෙන සෑම පදයක්ම අනුත් වෙන සෑම පදයකින් අසම්භාව්‍ය සාමාන්‍ය කියන අසම්භාව්‍ය ක්‍රියාපදයට පෙරින් යෙදෙන කර්තෘපදය අනුත් වෙන්න ඕන. සරලව කියනවා. එතකොට එතෙන්දී අපි මේ නිශ්චිත අනිශ්චිත අසම්භාව්‍ය ක්‍රියාපදේ නිශ්චිත අසම්භාව්‍ය ක්‍රියාපදයද අනිශ්චිත අසම්භාව්‍ය ක්‍රියාපදයද කිසිසේත්ම සැලකිලිට ගන්න එපා. සැලකිලිට ගත යුත්තේම අසම්භාව්‍යද කියන කාරණාව විතරයි. අසම්භාව්‍ය නම් ඊට පෙර තියෙන කර්තෘ අනුත්යි. ඒක තමයි කිව්වේ. හරිද? තමන්හයි ගැටලු තියෙනවා කියනවා කතා කරන අතරේ. හරි. දැන් ධාතු ප්‍රකෘතිය කියන එක පැහැදිලි නේද? ධාතු ප්‍රකෘතියකට මොකක් එකතු වුණාමද? ක්‍රියාප්‍රත්‍යක්. දැන් මම මෙතන මේක මෙහෙම ඉක්මන් කරලා මෙතන අවසන් කරන මේ විදිහට ධාතු ප්‍රකෘතියට ධාතු ප්‍රකෘති අපි ගමු. මම මෙතනින් මේ අසම්භාව්‍ය ක්‍රියාපදේ හැදෙන තැනට එන්න කලින් මම මෙන්න මෙහෙම කියන ඕගොල්ලන්ට මේක අනිවාර්යෙන් පොඩ්ඩක් මතක තබා ගන්න අවශ්‍යයි. අපි ධාතු ප්‍රකෘති හොයන හැටි දැන් මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ මම. ධාතු ප්‍රකෘතියක් හොයන්නේ ධාතු ප්‍රකෘතියක් කියලා කියන්නේ ක්‍රියාපදයක මූලික ස්වરૂපය. දැන් මම ඒ වගේ මූලික ස්වરૂපයක් විදිහට මම ගන්නවා ගය කියන ධාතු ප්‍රකෘතිය. ගය කියලා කියන්නේ ධාතු ප්‍රකෘතියක්. දරුවනේ ගය කියලා කියන්නේ ධාතු ප්‍රකෘතියක්. ওই ගය කියන ධාතු ප්‍රකෘතියට එකතු කර ගන්නවා මොකක්ද? ධාතු ප්‍රකෘතිය එකතු කර ගන්නවා ක්‍රියාප්‍රත්‍ය. මොන ක්‍රියාප්‍රත්‍යද? අපිට දාල ක්‍රියාප්‍රත්‍ය. දැන් අපි කතා කරමින් ඉන්නේ අසම්භාව්‍ය ක්‍රියාපදනේ. ධාතු ප්‍රකෘතියට එකතු කරගන්නේ මොකද්ද? අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. එතකොට ගය කියන ධාතු ප්‍රකෘතික අසම්භාව්‍ය ක්‍රියාපත්‍යක් එකතු වුණාම හැදෙන ක්‍රියාපද වර්ගය මොකද්ද? අසම්භාව්‍ය ක්‍රියාපද. එහෙනම් කියමු බලන්න මිශ්‍ර ක්‍රියාපද අනිත්‍යව හදාගන්නේ කොහොමද? ගය කියන ධාතු ප්‍රකෘතියට මිශ්‍ර ක්‍රියාප්‍රත්‍යක් එකතු වුණාම හැදෙනවා මිශ්‍ර ක්‍රියාපද. ගය කියන ධාතු ප්‍රකෘතියට පූර්ව ක්‍රියාප්‍රත්‍යක් එකතු වුණාම හැදෙනවා පූර්ව ක්‍රියාපද. එතකොට ගය කියන ධාතු ප්‍රකෘතිය විධි ක්‍රියාප්‍රත්‍ය එකතු වුණාම ඒ විදිහට මිශ්‍ර ක්‍රියා පූර්ව ක්‍රියා විධි ක්‍රියා ආශිර්වාද ක්‍රියා අසම්භාව්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන ප්‍රත්‍යයන් තියෙනවා. ඒවට වෙනම ප්‍රත්‍යයන් තියෙනවා. ඒ කියන්නේ මිශ්‍ර ක්‍රියාපදයක් හදන්න වෙනම ප්‍රත්‍ය තියෙනවා. ආශිර්වාද ක්‍රියාපද හදන්න වෙනම ප්‍රත්‍යයන් තියෙනවා. ත්‍රිකාලික හදන්න වෙනම ප්‍රත්‍යයන් තියෙනවා. එතකොට පූර්ව ක්‍රියාපද හදන්න වෙනම ප්‍රත්‍යයන් තියෙනවා. එතකොට ධාතු ප්‍රකෘතියට අදාළ ප්‍රත්‍යක තුනම තමයි අදාළ ක්‍රියාපද වර්ගය හැදෙන්නේ.
ඒකයි මම කිව්වේ මේ ධාතු ප්‍රകൃතියට අපිට විවිධ ප්‍රත්‍යයන් එකතු කරලා අදාළ ක්‍රියාපද වර්ගය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවයි කියන්නේ. එතකොට අපි මේ අසම්භාව්‍ය ක්‍රියාපදයක් හදන විදිහට අග්ගාලා කෙටි සටහනක් විදිහට ලියා ගන්න. මෙන්න මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියන්න. අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ලියා ගන්න. අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එක්වීමෙනි. අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එක්වීමෙනි. අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියට අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එක්වීමෙනි. අසම්භාව්‍ය ක්‍රියාපදයක් නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියට අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එක්වීමෙනි. දැන් එහෙනම් ඔය යනෝ මට කියන්නකෝ අනික් ක්‍රියාපද වලටත් ඔය නිර්වචනයක්. නිකන් උදාහරණ එකක් කියමු. දැන් එහෙනම් මට කියන මිශ්‍ර ක්‍රියාපද හැදෙන්නේ කොහොමද? අර වගේම තමයි. ධාතු ප්‍රകൃතියකට මිශ්‍ර ක්‍රියාප්‍රත්‍යක් එකතු වුනහම මිශ්‍ර ක්‍රියාපද හැදෙනවා. එහෙනම් පූර්ව ක්‍රියාපද නිර්මාණය වන්නේ ධාතු ප්‍රകൃතියකට පූර්ව ක්‍රියාපද එකතු වුනහම. විධි ක්‍රියාපද හැදෙන්නේ ධාතු ප්‍රകൃතියට විධි ක්‍රියාපද එකතු වුනහම. ඒකත් මතක තබා ගන්න ඕන. කියන්නේ එක එක ප්‍රත්‍ය ඒ වර්ගයේ ප්‍රත්‍ය වලට ඒ ක්‍රියාපද හැදෙන්නේ. හරි. අපි මේ උදාහරණ මේකට අදාළ උදාහරණ දැන් කිව්වකට අදාළ උදාහරණ කීපයක් ලිව්වොත් එහෙම දැන් ගය කියන එක ගත්තොත් ගය ධන දී කියලා කියන්නේ මෙන්න මේ තියෙන ධාතු ප්‍රകൃතිය. මේ තියෙන ධාතු ප්‍රകൃතිය. මෙයා තියෙන අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. ධාතු ප්‍රകൃතිය තියෙන අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. එතකොට ගය ධන දී හැදෙනවා ගයද්දී. ගයදාන අද්දී හැදෙනවා ගයද්දී කියලා. දැන් මේ ක්‍රියාප්‍රත්‍ය ඕනෑම ධාතු ප්‍රകൃතියකට හේතු වුනහම අද්දී කියන අසම්භාව්‍ය අද්දී කියලා කියන්නේ එක අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් විතර තව තියෙනවා. මම උදාහරණයක් කිව්වේ අද්දී කියලා කියන්නේ එක අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් විතරයි. මේ තව එකක් මම ලියන්නම් ත කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක්. ඔත් කියලා කියන්නේ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක්. අත් කියලාත් අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් ගන්නවා. මේවත් එක්ක මේ හැම එකෙම මේ හැම එක ප්‍රත්‍යක්ම අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය. සම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය වෙනම තියෙනවා පාඩම තුල සාකච්ඡා කරනවා. එතකොට දැන් ගය දාන අද්දී ගයද්දී. අපිට පේනවා මේ ප්‍රත්‍ය එකතු වුනහම ඕනෑම ධාතු ප්‍රകൃතිය. මේ බලන්න. දැන් වෙන එකක් ගමු. නට දාන අද්දී නටද්දී. අන්න සම්භාව්‍ය ක්‍රියාපදයක්. බල දාන අද්දී බලද්දී. අන්න සම්භාව්‍ය ක්‍රියාපදයක්. මේ බලන්න. ඊළඟට දුව දාන අද්දී දුවද්දී. අපිට පේනවා මොකද්ද පේන්නේ? පේන දේ අවබෝධ වෙන දේ තමයි ධාතු ප්‍රകൃතියට අදාළ අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍ය එකතු වුනහම හැදෙන්නේ අසම්භාව්‍ය ක්‍රියාපදයක් කියන එක. ඒතර ධාතු ප්‍රകൃතියට මිශ්‍ර ක්‍රියාප්‍රත්‍ය එකතු වුණොත් එතකොට හැදෙන්නේ මිශ්‍ර ක්‍රියාපදයක්. නිසා මතක තබා ගන්න ඕන ඔබට දුන්නොත් එහෙම ගය කියන ධාතු ප්‍රകൃතිය ඔබට පුළුවන් වෙන්නට ඕන මේ ක්‍රියාපද වර්ග 6ම වර්ණ ගන්න. නිකන් උදාහරණයක් ගත්තොත් ගය දන ගයමින් මිශ්‍ර ක්‍රියාව පූර්ව ක්‍රියාව ගත්තොත් ගයා විධි ක්‍රියාවක් විදිහට ගත්තොත් ගයන්න නැත්නම් ගයනු ආශිර්වාද ක්‍රියාවක් විදිහට ගත්තොත් ගැයේවා අසම්භාව්‍ය ක්‍රියාවක් විදිහට අපි ගත්තොත් ගයද්දී නැත්නම් ගැයුවොත් ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් විදිහට ගත්තොත් ගය. පැහැදිලිද මම කියන එක? එහෙනම් අපිට පේනවා ක්‍රියාපදයක මූලික ස්වરૂපය වෙන ධාතු ප්‍රകൃතිය තමයි අදාළ ක්‍රියාප්‍රත්‍ය එකතු වෙන්න ඕන කියලා. අදාළ ක්‍රියාප්‍රත්‍ය එකතු වෙන්න ඕන කියලා. හරිනේ? හරි. එතකොට මේ මම ඔයකට සොතනින් අවසන් කරනවා. මෙන්න මේක ලියා ගන්න ඔතෙන්ට. ඔයගොල්ලෝ උදාහරණ දෙකක් ලියා ගන්න ඔතෙන්ට. මෙන්න මේ උදාහරණ දෙක විතර නිකන් ලියලා තියන්න. ගය ධන දී සමානයි ගයද්දී. ඊළඟට ගය ධන
ඔත් ගැයුවොත් ගය දනොත් ගැයුවොත් දැනට මේ දෙක විතරක් මතක තියාගන්න. තව තියෙනවා හදන්න පුළුවන් විදි. ප්‍රත්‍යය දැන් උදාහරණයක් කියනකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මීට අමතරව දැන් ත ප්‍රත්‍යය එකතු කළත් හදන්න පුළුවන්. ත ගය දනත ගයත. ගයත කොහොමද එක සම්භාව්‍ය ක්‍රියාවක්. හැබැයි ඒක අසම්භාව්‍ය ක්‍රියාව හඳුනා ගන්න වෙන්නේ කොහොමද? අසම්භාව්‍ය ක්‍රියාවක් විදිහට හඳුනා ගන්න වෙන්නේ යම්කිසි අර්ථාන්විත යෙදුමකදී පමණයි. ඒක තමයි තියෙන ලක්ෂණ. මම ඉස්සරහට උදාහරණ කියන්නම්. දැන් ඔක කොහොම සටහන් කරගන්න පොඩ්ඩක් මතක තබා ගන්න අවශ්‍යයි. හරිනේ? හරි. එතකොට දැන් ඔන්න අසම්භාව්‍ය ක්‍රියාපදයක් හදන විදිහක් මෙතන දන්නවා. අසම්භාව්‍ය ක්‍රියාපදයක් හැදෙන ධාතු ප්‍රකෘති අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එකතු වෙන පස්සේ. අසම්භාව්‍ය ක්‍රියාප්‍රත්‍යක් එකතු වෙන පස්සේ. හරි. ඊළඟට අසම්භාව්‍ය ක්‍රියාපදයක් දැන් උදාහරණ දෙක ලියාගත්තද? ගය දනද්දී ගයද්දී බල ගය දනොත් ගැයුවොත්. දැන් මේ එකෙන්ම අපිට හදා ගන්න පුළුවන් වර්ග දෙක. හරිද? හරි. පිටකම් කරමු. තව විනාඩි 2කින් 3කින් අපි නවත්තන්නත් ඕන මේ වැඩේ. එතකොට ලියා ගන්න මෙහෙම අසම්භාව්‍ය ක්‍රියාපදයක් අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. අසම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. ඔයගොල්ලෝ දන්නවා එක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. එක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. එක කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. එතනින්ම අපි ඒක අවසන් කරමු මේ විදිහට ලියලා. නිශ්චිත කාලයක් හංගවමින් යෙදෙන ක්‍රියාපද. 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 කෙටියෙන් ලියාගන්න අකුරු 4 විතරක්. කාලාර්ථයේ කයන විතරක් ලියන්න. අසම්භාව්‍ය ක්‍රියාපද මේ කෙටි සටහන නිසා. මම මේක විතරක් ලියන්න. මේ ඔයගොල්ලෝ මේකෙන් 5ක් විතර ලියන්න. ගය කියන කොකල් ලිව්වනේ. දැන් බලන්න. බලදන දී ඒ විදිහට කීපයක් ලියලා තියෙනවා. තව විදි තියෙනවා. දැන්ට මම කෙටි සටහනක් විදිහට ඔයගොල්ලන්ට කියන්නේ. බල නට බල ලිව්වා. නට ඊළඟට කඩ විකුණ බල කඩ නට විකුණ ඊළඟට ය දනද්දි යද්දි ඒ වගේ හරිද? 5ක් හදුනා හරි. ඊළඟට හරි. දැන්ට ඔය නිකන් ওই ටික විතර පොඩ්ඩක් නිකන් සිටසරණක් විතර මතක තව මේ හදන විදිය තියෙනවා. ඉස්සරහදී කතා කරමු. දැන්ට මේක අවසන් කරගන්න ඕන නිසා මම මේ ඉක්මන් කරන්නේ. ඊළඟට අපි අංක 2 දාලා ලියා ගන්න. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපද. අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාපද. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාපද. ඒක පස්සේ ලියා ගන්න අඩුපාඩුවක් තියෙනවා. ඒකේ නිර්වචනය ලියලා අපි ඔක අවසන් කරමු. අසම්භාව්‍ය ක්‍රියාපද කියන මාතෘකාව. මෙතනින් අපි මේ කොටස අවසන් කරන්න ඕන නිසා අවිනිශ්චිත බවක් හෙවත් අනියත බවක් හඟවමින් යෙදෙන ක්‍රියා. අවිනිශ්චිත බවක් හෙවත් අනියත බවක් හඟවමින් යෙදෙන ක්‍රියා. අවිනිශ්චිත බවක් හෙවත් අනියත බවක් හඟවමින් යෙදෙන ක්‍රියා. කෙටියෙන් ලියා ගන්න වචන 4. අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද. ඕන පස්සේ ලියාගත්තක් කමන්නේ. අනිත බවක් හෙවත් අවිනිශ්චිත බවක් හඟවමින් අවිනිශ්චිත බවක් හෙවත් අනිත බවක් හඟවමින් යෙදෙන ක්‍රියා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාපද නම් වේ. හරි. ඒකට මේක ලියලා අපි අවසන් කරමු. අපි ගය කියන එකම ගත්තොත් ගය ධන ඔත්
ගය දන ඔත් හරිද? හරි ගය දන ඔත් ගයුවා. ඊළඟට ඕකම අපිට අර විදිහට ඔය අර පහත් ඔය විදිහටම හදන්න. මොනවද? අර කලින් කෙලිවේ බල ඊළඟට කඩ ඊළඟට නට ඊළඟට විකුණ ඊළඟට යා දනවොත් යොත් හරිද? ඒ විදිහට හදාගන්න. අඩුපාඩු තියුණොත් අහන්න. හරි. දැන් ওই මේ තියෙන ළමයි සටහනක් නෙවෙයි සටහනක් ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා පැහැදිලිවම. ඒ සටහනට කෙටි සටහනක් තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඕක අපිට අවසන් කරන්න නැහැ තව කොටසක් තියෙනවා. දැන් අද කතා කරන වෙලාවක් නැහැ. සටහන් කොටසක් තියෙනවා. ඒ තමයි ප්‍රයෝජ්‍ය ක්‍රියාපද. එතකොට අපිට මේක අවසන් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒකේ ඔයගොල්ලන්ට මේ 15 වෙනි පාඩමට ගියොත් 15 වෙනි පාඩමේ බලන්න දැන්ට ගැටලුවක් තියෙනම් අහන්න ඔහොම. පොතේ තියෙන අභ්‍යාස වලට දාලා මෙනම නිබන්ධනයක් මම ලබා දෙනවා ඉස්සරහදී ඒකේ අභ්‍යාස ටිකත් එක්ක කරන්න පුළුවන්. ලිඛිත අභ්‍යාස කියලා එකක් තියෙනවා ඔයගොල්ලෝගේ පොතේ. ඒ ලිඛිත අභ්‍යාස කියන එකේ පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක. ඔතනට කරන්න. එතකොට ඔයගොල්ලන්ට දෙකයි තුන්වෙනි එකයි අභ්‍යාසයක් විදිහට උදේට කරන්න කරලා තියන්න. එතකොට ඔයගොල්ලෝගේ සටහනේ කෙටි සටහන සම්පූර්ණයි. නිබන්ධනයේ ලැබුණාන් පස්සේ නිබන්ධනයේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා අභ්‍යාසත් එක්ක. එතකොට ඒක අපිට සම්පූර්ණ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. මම එහෙනම් අදට මේ අපි අවසන් කරමු දැන් මේ කොටස. අපේ අද පාඩම ක්‍රියාපද පාඩම අපි සාකච්ඡා කරේ. ක්‍රියාපද වර්ග 8ක් තියෙන බව හඳුනාගත්තා. 8න් 6ක් අපිට අදාළ බව හඳුනාගත්තා. 6න් 5ක් අපි අද කෙටියෙන් හදාarලා තින්නේ. තව එකයි අපිට තියෙන්නේ. ඒකත් අපි ඉස්සරහදීත් කෙටි වෙලාවක් අරන් හදාරගමු. නිබන්ධනය ලැබුණාම. එතකොට අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම අඩුපාඩු හදාගෙන සාකච්ඡා කරගෙන යන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් ඉතාම ඉක්මනින් විනාඩියක් දෙන්න මොන හරි ගැටලුවක් තියෙනවා ටක් ගාලා අහන්න. ඕනම දෙයක් මේ පාඩමට දාලා හෝ වෙනම කාරණා තියෙනවා අහලා අපි මේ වැඩසටහන දැන් මෙතනින් අවසන් කරමු. ඊළඟ දවසේ හම්බ වෙනවා. කාට හරි තියෙන ගැටලුවක් අහන්න පාඩම ගැන හෝ වෙන මොන හරි ගැන. බැහැ නේද? හරි එහෙනම් අපි අදට අපි පන්තියම නවත්තමු. සියලු දෙනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් වේවා.